අයිබෝවන් අද විශේෂ ජනහන සංවාදය අද අපගේ ආරාධනය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ චන්දිම වීරක්කොඩි මැතිතුමා අයිබෝවන් ගරු මැතිතුමනි. අයිබෝවන් ටෙරා. කලකට පස්සේ ඔබ ජනහඬ හා සම්බන්ධ වෙන්නේ මෙවැනි සාකච්ඡාවකට මේ කාලය තුළ ඔබගේ පැමිණීමත් අප අගය කොට සලකනවා ගරු මන්ත්‍රීතුමනි. අද ඔබතුමා මන්ත්‍රීවරයෙක් මීට කලින් ඔබ ඇමතිකම් දරපු කෙනෙක් නියෝජ්‍ය කතානායකවරයා හැටියට සේවය කළ කෙනෙක්. අත්දැකීම් ඇති දේශපාලඥයෙක් රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක් කියලා හිටිය තවත් කාරණා උදාක් අපිට කියන්න පුළුවන් ඔබතුමාගේ අත්දැකීම් පිළිබඳව. නිසා ඔබතුමා වැනි අත්දැකීම් ඇති දේශපාලඥයෙක් ශ්‍රේෂ්ඨ කීපයක අත්දැකීම් ඇති දේශපාලඥයෙක් නීතිඥවරයෙක් සමග අපි සාකච්ඡා කරන්න කැමැති රටේ උද්ගත වෙලා තිබෙන ප්‍රශ්න පිළිබඳව. ඒ වගේම මේ සාකච්ඡා අතරතුර අප උත්සාහ කරනවා අපේ ජනතාවටත් ඔබේ ජනතාවටත් අපේ ප්‍රේක්ෂකයන්ටත් දුරකථන මාර්ග ඔස්සේ යම් ප්‍රශ්න කිහිපයක් නැසන්න 0112 706 128 දුරකථන මාර්ග ඔස්සේ. චන්දිම වීරක්කොඩි මැතිතුමනි, වර්තමාන රට අර්බුද රැසක ඉන්නේ අපිට හංගන්න දෙයක් නෙමෙයි. ඔබතුමාලාගේ රජය යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා මේ අර්බුදයෙන් ගොඩ එන්න. ඒ අතරතුර තමයි සර්වපාක්ෂික සමුළුවක් ගැන අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබතුමාගේ අත්දැකීම් හැටියට ඔබතුමා නියෝජ්‍ය කතානායකවරයා හැටියට සෑම පාර්ශ්වයක් සමග සාකච්ඡා කරමින් ක්‍රියා කළ අයෙක් හැටියට මේ අවස්ථාවේ මේ පවතින ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීමට මේ සමුළුව මේ සර්වපාක්ෂික හමුව වැදගත් වෙයි කියලා ඔබතුමා මේ වෙලාවේ විශ්වාස කරනවා. ඉතින්ම අපි කියන්න ඕන සර්වපාක්ෂික හමුවකට සාකච්ඡාවකට යන්න කලින් තමන්ගේ පක්ෂය ඇතුලේ සාකච්ඡාව මීට වඩා සාර්ථකව කිරීම කළ යුතුව තිබුණා. අපිට පැහැදිලිව කියන්න වෙනවා ඒ කාරණය මේ ජනාධිපතිවරයා මේ රජය කරවනවායි කියලා කියන කීප දෙනා කරේ නැහැ. ඒක තුල රටේ මහජන මතය, ජනතාවගේ අවශ්‍යතාවය, ජනතාව හිතන විදිය, ජනතාවට තියෙන දුක නායකත්වය කරා සම්ප්‍රේෂණය වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් හැටියට හැසිරීම තුල මේ තත්ත්වය මේ රටේ උදා වෙන්න බොහෝ දුරට හේතු වුණා. දැන් ඉතින් මේ වෙනකොට ගමේ දුප්පත් අහිංසක මිනිහගෙන මුට්ටි ගණන් සල්ලි තියෙන ඊටාම ඉහළ ධනපතිය වෙනකන් ඉන්නේ දැඩි පීඩනයකින්. සල්ලි තියෙන මිනිහට සල්ලි තිබුණාට තමන්ට ඕන දේවල් ගන්න බෑ. තමන්ට ඕන දේවල් කියන්නේ මේ අතිසුකෝපභෝගී දේවල් නෙමෙයි. අද පෙට්‍රල් ටිකක් ඩීසල් ටිකක් ගහ ගන්න පොලිමට යන්න ඕන, එලි වෙන්න පැය ගණන් දවස් ගණන් ඉන්න ඕන. ගෑස් නැහැ. පොලිමේ හිටියත් ගෑස් නැහැ. පාන් ගෙඩිය ගන්න විදියක් නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා. හාල් මිල අද හසුසර නැගලා. වඩේ හදන මිනිස්සෙක් දැන් පොල් තෙල් කිලෝ එකක් මේ කොවිඩ් කාලේ 230යි. ඊට පස්සේ 500 ගණන් වලට තිබ්බා. දැන් ඊයේ 850යි, අද 950යි. හෙට කීයද කියලා දන්නේ නැහැ. වඩේ හදන පරිප්පු කිලෝ එක ඊයේ 280යි, අද 320යි. ඉතින් මේ මට්ටමට හැම කෙනෙක්ම පීඩනයටපත් වෙලා. දැන් ඔබතුමා එහෙම පීඩනයටපත් වෙලා ඉන්න මොහොතක සර්වපාක්ෂික සමුළුවක් තියෙනවා කියලා. මොකද ලංකාවේ විවිධ ප්‍රශ්න විසඳන්න ඉතිහාසයේ සර්වපාක්ෂික සමුළු තිබිලා තියෙනවා. අපේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්නනේ බොහෝම ජනප්‍රිය සර්වපාක්ෂික සමුළු තිබුණේ. නමුත් අද වෙනකන් මේ ප්‍රශ්නය හැමදෙනාගේම සෑහීමකටපත් වෙන විදිහට විසඳිලා නැහැ. ඇත්තටම මම මේ ප්‍රශ්නේ ඔබෙන් අහනකොට ඔබතුමා උත්තර දෙන්න පටන් ගත්තේ සර්ව පාක්ෂික සමුළුවකට වඩා තමන්ගේ පක්ෂයේ උදවිය හා සාකච්ඡා කරන මැනවයි කියලා. ඇයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ දේශපාලන ප්‍රවාහයන් තිබෙනවා. වෙනත් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, මහජන එක්සත් පෙරමුණ ආදී පක්ෂ තිබෙනවා. ජාතික නිදහස් පෙරමුණ ආදී පක්ෂ තිබෙනවා.
දැන් ඒ පක්ෂ වලට මුණ ගැහෙන්න අදහස් ඉදිරිපත් කරන තැන් තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි පාර්ලිමේන්තු කණ්ඩායම ඉන්නවා දැන් කැබිනට් එකෙත් ඒ නියෝජිතයෝ ඉන්නවා ඒ වගේම පක්ෂයේ යම් යම් අවස්ථාවල සාකච්ඡා කරන අවස්ථා තිබෙනවා ඒ සාකච්ඡා කරලා බැරිතන නෙමෙයිද මේ අනිත් පක්ෂත් එක්ක එකතු වෙලා මේ රටේ අර්බුද තේරුම් අරගෙන සාමූහිකව ක්‍රියාත්මක වෙන්න මේ උත්සාහ කරන්නේ දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුව ආපු ගමන් ඉස්සෙල්ලම ඇති වෙච්ච අර්බුදය මොකද්ද? ඉස්සෙල්ලම ඒ වෙලාවේ සීනි කියන්නේ අත්‍යවශ්‍යම ආහාර ද්‍රව්‍යකුත් නෙමෙයි. හැබැයි සීනි මිල රුපියල් 10ක් වැඩි වෙනකොට හදිසියෙම තීන්දුව කරනවා රුපියල් 50ක් තිබිච්ච සීනි බද්ද 725ට අඩු කරන්න. සීනි මිල ජනතාවට දැනෙන එක වළක්වන්න ඕන කියන එක තමයි කිව්වේ. ඉතින් සීනි මිල ජනතාවට දැනෙන එක අවශ්‍ය තදින් සම්ප්‍රේෂණය වුණා නම් දැන් හාල් මේ මොහොතෙත් නාඩු හාල් 250 පැනලා. ඇත්තටම සීනි බද්ද අඩු කළේ ජනතාවට සහන දෙන්නමද ඒ වෙලාවේ. ඉතින් ඒක තමයි කියන්නේ. ජනතාවට සහන දෙන්නමද කියන එක ඉස්සෙල්ලා අහන්න තිබුණා අදාළ ඇමතිවරයෙක්. මට මතකයි පාර්ලිමේන්තුවේ අපිත් එක්ක බන්දුල ගුණවර්ධන ඇමතුමා කියනවා අනේ මම දන්නේ නැහැ. මම නොදැන මේ මොකද කරේ? කැබිනට් එක ඇමතිවරයා දන්නේ නැතුව කැබිනට් එක දන්නේ නැතුව පාර්ලිමේන්තු කණ්ඩායම දන්නේ නැතුව සීනි බද්ද රුපියල් 50 ඉඳන් 725 අඩු වෙනවා. ඉතින් එතකොටම අපිට තේරුණා මේක යන විදිය වැරදි කියලා. ඒක වංචනික ක්‍රියාවක් කියලා විපක්ෂය චෝදනා කළා. එතකොට ඔබතුමත් ඒ විපක්ෂයේ නගන චෝදනාව බැහැර කරන්නේ නැහැ. එක්ක වංචාවක් වෙන්න ඕන එක්ක මෝඩකම වෙන්න ඕන. ඉතින් දැන් දෙකෙන් මොන පැත්තට ගියත් රටට විනාශය යන්නේ. අද වංචනික හිත හෝ මෝඩකම මත රට විශාල අර්බුදයකට ගෙනල්ලා තියෙනවා. ඒකින්ද ඒ යන මාර්ගය ඊට පස්සේ පොල් තෙල් පිළිබඳ ප්‍රශ්නයක් ආවා. විශාල අර්බුදයක්. ඒ අර්බුදයන අතරේ මේ ඉන්ජෙක්ෂන් පිළිබඳ ප්‍රශ්නයක් ආවා. මේවා විනිවිද පෙරන ආකාරයට ජනතාවට ඇත්ත සම්ප්‍රේෂණය වෙන ආකාරයට ජනතාව හිතන විදිය තර්කානුකූලව සාකච්ඡා කරලා වාද විවාද කරලා විසඳ ගැනීමට කටයුතු කළේ නම් ප්‍රශ්නය ඊගාව පියවරට එන්නේ නැහැ. ඇත්තටම පක්ෂය ඇතුලේ ඔය දේවල් සාකච්ඡා වෙන්නේ නැද්ද? ඔබතුමාලා කියන්නේ නැද්ද මේ වගේ දේවල් කරන්න එපා. මේක අපේ පක්ෂරත් හරිනේ මේ රටටත් හරිනේ කියලා. පක්ෂ කොහොම වෙතත් අපි පක්ෂ ආරක්ෂා කරන එක නෙමෙයි කරන්න ඕනේ ජනතාව ආරක්ෂා කරන පළවෙනි දේ. අපි ජනතාවගේ පැත්තේ මුල දවසේ ඉඳලම ඉඳලා තියෙන්නේ. ජනතාව වෙනුවෙන් හිටි හැටි ඊට පස්සේ මොකද්ද කරන්නේ? කාබනික පෝර නේ මං හිතන්නේ ජනතාව වෙනුවෙන් ඒවා අහුවේ නැද්ද මේවා කරන්න එපා කියලා. අහන්න ජනාධිපති මට හම්බ වෙලා තියෙන්නේ දෙපාරයි. හම්බ වෙච්ච දෙපාරම අදහස් ඉදිරිපත් කරන්න අපි ජනතාවගේ වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඕන ප්‍රශ්න අපි ඉදිරිපත් කරා. ඊට වඩා ඊට හම්බ වෙලා නැහැ. මම ජනාධිපතිලා 4 දෙනෙක් එක වැඩ කරලා තිනවා. අපිට හැම වෙලේම මහජන නියෝජිතෙක් හැටියට ඕන වෙලාවක හම්බ වෙන්න හැකියාව කලින් තිබිලා තියෙනවා. ඊට පස්සේ ජනාධිපති තීන්දුවක් ගන්නවා හදිසියෙම කාබනික පෝර. දැන් ඒ වෙලාවෙත් අපි තීන්දුව දැනගත්ත වෙලේම කියන්න ඕන උදවිය හරහා අපි කිව්වා මේක කරන්න එපා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔය මහාචාර්යා පයි අර කවුද දොස්තර මහත්තයා දැන් පේන්නත් නැහැ. අපේ මිත්‍රයා. කවුද එයාගේ නම? ජයසිංහ. පාදේ. නෑ හොයාගන්නත් නැහැ. ඔය කට්ටිය ඇවිල්ලා අපිට කරුණු පැහැදිලි කරනකොට අපි ඇහුවා තාර්කිකව සාධාරණව පැහැදිලි කරන්න. ඒවට උත්තර ලැබුණේ නැහැ. අන්තිමට මොකක්ද උනේ? දැන් අපේ රටේ කෘෂිකර්මයේ තේ වලින් වාර්ෂිකව 1.3 බිලියන් ආදායමක් ලැබුණා. පෝර වලට ගියේ 0.3 බිලියන්. මිලියන 300. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ඉතිහාසයේ අවම තේ පළදාව ලැබෙන කාල පරිච්ඡේදයට අපි යොමු වෙලා තියෙනවා. නමුත් පහුගිය මහා මැතිවරණයට ඔබතුමත් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කෙන් ඡන්ද ඉල්ලුවේ. ඔව්. දැන් අදටත් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ කියන්නේ ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඔබ.
එතකොට ඒ ඡන්දර ඉදිරිපත් කර ප්‍රතිපත්ති ප්‍රකාශයේ සෞභාග්‍ය දක්මම තමයි. ඒකේ තිබෙනවා නේද ගරු මන්ත්‍රීතුමනි මේ කාබනික පොහොර ප්‍රවර්ධනය කරනවා ඒක හොඳයි ආදී වශයෙන්. ඉතින් එහෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක නැංවීම වරදක් වෙන්නේ කොහොමද? නෑ ඒකේ පැහැදිලිව තියෙනවා. ඒකේ පැහැදිලිව තියෙනවා අවුරුදු 10ක් ඇතුළත ක්‍රමානුකූලව මේ ප්‍රචලිත කිරීමට කටයුතු කරනු ලැබේ. අපේ සාමාන්‍ය දැනුම මේ කාබනික පොහොර ප්‍රචලිත කිරීම රටේ ආරම්භ කරපු පළවෙනි ආණ්ඩුවවත් පළවෙනි කාලවකවානුවත් නෙමෙයි. ඉතිහාසයේ පහුගිය අපේ ආණ්ඩුවලිනුත් මේ කටයුත්ත ක්‍රමානුකූලව කරමින් තිබුණා. ඒකට දැනුමක් තියෙන උදවි ඊට පස්සේ. අනිත් එක මේ රටේ බලන්න අපි සාමාන්‍යයෙන් දැන් ඔබතුමයි මමයි මෙතන අපි දෙන්න අතින් පයින් ගහ ගන්නවා හරි අපි දෙන්න වාදයක ඉන්නකොට හරි ඒ වාදය යනකොට ප්‍රශ්නේ අපි දෙන්න අතර ඇති වෙනකොට අපි ගිහිල්ලා අර එහා පැත්තේ ඉන්න කෙනාටයි මෙහා පැත්තේ ඉන්න කෙනාටයි ගහ ගන්න යන්නේ නැහනේ. ප්‍රධාන ප්‍රශ්නය තමයි ඇඩ්‍රස් කරන්න ඕනේ. ඉතින් මේ කොවිඩ් ප්‍රශ්නය තියෙද්දි රටට විශාල ලෙස අපේ සංචාරක කර්මාන්තයෙන් 4.2 බිලියන් වාර්ෂිකව ලැබුණා. ඒක බිමටම වැටලා තියෙද්දි විදේශ රැකියා වලින් 7.5 බිලියන් අපට ලැබුණා. ඒක වේගෙන් බිමට අඩු වෙද්දී අපිට තිබුණේ මේ රජයේ බලයට පත් වෙනකොට 6.5 බිලියන් තමයි අපේ රිසර්ව්ස් තිබුණේ. ඒක ආරක්ෂා කරන්න ඕනකම තියෙද්දී හිතියදීම මේ වගේ තීන්දුවක් ගැනීම මං හිතන්නේ පරිණත තීන්දුවක්ද කියන එක පිළිබඳ ප්‍රශ්නය අපිට අපි දිගින් දිගටම මේ ගැන ඇතුළේ පිටත් මාධ්‍යෙත් කියන්න පුළුවන් ඔය ළඟ ඉන්නවයි කියන හාදේව හරහත් පණිවිඩ ඇරියා. නමුත් මොකුත් තුන්නේ දැන් අද බලන්න දැන් මමත් ගොවියෙක් මමත් වැවිලිකරුවෙක්. අපිටත් පෞද්ගලිකව තේරෙනවා දැන් පහුගිය ගොවිතැන් දැන් අපි ගොවිතැන් මේ පහුගිය කාලේ ගොයන් කැපුවා. වෙනද තිබිච්ච අස්වැනු නෙමෙයි තියෙන්නේ. දැන් තේ දළු වලට මොකද වෙලා තියෙන්නේ? කුරුඳු වලට මොකද වෙලා තියෙන්නේ? මේ අනිකුත් මේ වගාකරුවන්ගේ වැවිලිකරුවන්ගේ වැවිලි වලට මොකද වෙලා තියෙන්නේ? විශාල අර්බුදයක්. ඉතින් එහෙම අරමුණක් දැක්කේ නැහැ. දැන් සංචාරක කර්මාන්තය අපි කඩා වැටෙනවා කිව්වා කොවිඩ් එක. හැබැයි අපේ අල්ලපු පොඩි මාළදිවයිනේ කොවිඩ් එක සංචාරක කර්මාන්තය දැන් අද අපි දන්නවා අපේ ලාංකිකයෝ එහෙ වැඩ කරනවා. අඩුම තරමේ අලුත් වැඩියාවකට හෝටලයක් වහගන්න බැරි මට්ටමට එහෙ සංචාරකයෝ. නිකම් මේ තුට්ටු දෙකේට වියදම් කරන අය පමණක් නෙමෙයි. ඉහළ වියදම් කරන සංචාරකයෝ ආකර්ෂණය කරගන්න ඒ රටට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නම් බැරිුනේ අය අපිට. දැන් අපේ තියෙන බංග්ලාදේශයේ රිසර්ව්ස් වැඩි වුණා නම් මාලදිවයිනේ ඉන්දියාවේ දැන් අපි ගිහිල්ලා ඉල්ලන්නේ පාකිස්තානේ රිසර්ව්ස් වැඩි වුණා නම් අපිට මොකද උනේ? දැන් අපි සාමාන්‍යයෙන් අපේ රට වහලා තිබුණානේ. ඒතර රට වහලා තියෙන කාලේ අපි පිට රටින් අපිට අමතරව ගේන්න සිද්ධ වුණේ ඉන්ජෙක්ෂන් ටික. හැබැයි ඒ කාලේ අපේ රටින් පිට රට ගිහිපු කට්ටිය ගියේ නැහැ. අපේ රටේ තිබිච්ච මේ විදේශ වලින් ආනයනය කරලා යම් යම් දේවල් කරන්න අවශ්‍ය කරන උත්සව එක එක අනිකුත් කටයුතු පිට රටින් ගේන්න ඕන බොහෝ දේවල් ගේන එක අවශ්‍ය උනේ නැහැ. අපේ වාහන ගේන එකත් නැවතුණා. ඉතින් එතකොට අපිට 6.5 බිලියන් තිබුණා. ඉතින් මම දන්න ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි. මම සාමාන්‍ය කෙනෙක් හැටියට මම බැලුවේ දැන් 6.5 බිලියන් අපි ගාව තියෙනවා නම් රිසර්ව්ස්. අපිට මේ දැන් 2007 ඉස්සෙල්ලම මේ බැඳුම් කර අපිට ගෙනාවේ මේ ක්‍රමය. එදා මෙදා කරේ මොකද්ද? රිසර්ව්ස් පෙන්නලා තව ගන්නවා. එහෙන් ගෙවනවා මෙහෙන් ගන්නවා. ණයක් අරගෙන තමයි ඉතුරු එක ගෙව්වේ. ඉතින් මේ අපිට 6.5 බිලියන් තියෙනකොට ඉස්සරහට ගෙවන්න ප්‍රමාණය දැන් තව අපිට ගෙවන්න තියෙනවානේ මේ අවුරුද්දෙත් 6.7 බිලියන්. මේ ළඟදිත් 1 බිලියන් ගෙවන්න තියෙනවා. ඒතකොට මේවා
මේක දැන් ෆෝකස් වෙලා තියෙනවා නම් අපිට තිබුණ අරක පෙන්නලා තව 2 බිලියන් විතර මේ වර්ල්ඩ් බැංක් එකෙන් හරි මොකක් හරි ලෙන්ඩින් ඒජන්සි එකකින් අරගන්න. එහෙම ගත්තා නම් ඒක 8.5ක් කරලා එයින් එකක් දුන්නා නම් ආයි 7.5ක් තියෙනවනේ. ඉතින් එහෙම තමයි මම දන්න විදිහට සාමාන්‍ය ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත් තමන්ගේ ෆයිනෑන්ෂල් හැන්ඩල් කරගන්නේ. මම දන්නේ මම මේ උපදේශකේ ආර්ථික උපදේශකෙක් නෙමෙයි සාමාන්‍ය මිනිහෙක් හැටියට මහජන නියෝජිතයෙක් හැටියට මේ රටට වෙච්ච දේ කල්පනා කරනවා. ඇත්තද දැන් ඔබතුමා එහෙම නොකිරීම එහෙම දෙයක් නොකරන්න. ඇයි අපේ එදා හිටපු ඔය මහා ප්‍රඥ ආර්ථික විශේෂඥ උන්දලා නොකරේ මේක බිමටම වැටෙනකන් ඉඳලා අන්තිමට රත්තරන් ටිකක් විකුණු මේ රත්තරන් ටිකත් මේ මට්ටම විකුණනකොට කෑ ගැහුවානේ හැමදේම කන් ඇහුන්නේ නෑ වගේ ඉඳලා බිඳුවටම වැටෙනකන් ඉඳලා ඊට පස්සේ IMF එකට යන්න කියද්දි එහෙම නැත්තම් එක්කෝ IMF එකට ගිහිල්ලා මේ ණයක් ගන්න ඕනේ එහෙම නැත්තම් මිත්‍ර රටක් අපිට ඇවිල්ලා උදව් කරන්න කිසි කෙනෙක් නැතුව බිමටම වැටිලා අද දැන් අපි ගිහිල්ලා ඉන්දියාවෙන් බිලියනයක් අරන් ඇවිල්ලා කියනවා ඔන්න බිලියනයක් ගෙනාවා මේ ගෙනාවේ මොකටද අවුරුදු කන්න දැන් මේ අවුරුදු කන්න කාලේ වුණා මොකද වෙන්නේ කැමරට ගෙනාවේ අවුරුදු කාලා ඔක්කොම රබන් ගහලා කාලා බීලා උඩ පැනලා බලනකොට මොකද වෙන්නේ අපේ ණය බාර තව ඩොලර් බිලියනකින් වැඩි වෙන එක විතරයි. ඉතින් අපිට අවුරුදු කෑවයි කියලා මේ ෆොරින් රෙමිටන්සස් එනවද? ඉතින් මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ ආකාරයට රට ගෙනියන්නේ? අද මට දැන් ඔබතුමාගේ කතාව දිහා අහන් ඉන්නකොට ඔබතුමා සමග මා සාකච්ඡා ගණනාවක් කරලා තිබෙනවා. ඔබතුමා රාජ්‍ය බැංකුවේ සභාපතිවරයෙක් වෙලා ඉන්න අවස්ථාවේ සිට මා ඔබතුමා සමග වෙන සාකච්ඡාවල මේ සම්බන්ධ වෙලා තිබෙනවා. ඔබතුමාගේ දැනීම පිළිබඳව තර්කයක් ගැටලුවක් නැහැ. ඔබතුමා කළ අමාත්‍යාංශ පිළිබඳව ඒ හැට කියන තරම් ප්‍රශ්නයක් නැහැ. මේ දැන් ඔබතුමා මෙහෙම කතා කරන යද්දී මේ ප්‍රේක්ෂකයන් හිතන්න පුළුවන් මේ අද ජනහනට ඇවිල්ලා තිබෙන්නේ විපක්ෂය නියෝජනය කරන മന്ത്രിවරයෙක් කියලා. හැබැයි ඔබතුමා නියෝජනය කරන්නේ ආණ්ඩුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ මම නියෝජනය කරන්නේ මහ ජනතාව. ඔබතුමා මගේ Facebook එකේ ගිහිල්ලා බැලුවොත් එimhe මම ඡන්දයෙන් පත් වෙච්ච දවසේ මම ඡන්දයෙන් පත් වෙලා ගෙදරාම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා. මාව පත් කරපු ජනතාවට තමයි මම වග කියන්නේ. මම හැමදාම මාව පත් කරපු ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව ප්‍රධාන මා ගැන විශ්වාසය තියලා තියෙන ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක කාටවත් නවත්තන්න හැකියාවක් නැහැ කියන එක මම එදා පැහැදිලිව ප්‍රකාශ කරා. එදා මෙදා තුර අද මේ හදිසියේ ජනතාවගේ පැත්තෙන් ඉඳන් කතා කරන කෙනෙක් නෙමෙයි මම. ඔබ දන්නවා අපි කැබිනට් මණ්ඩලයේ ඉන්නකොටත් වැරදි දෙයක් වුණොත් ප්‍රසිද්ධියේ කැබිනට් මණ්ඩලයේ ඇතුලේ සහ එළියෙත් අභියෝග කරලා අපි කතා කරලා තියෙනවා අපේ ඉතිහාසයේ. මම අහගෙන ආවේ දැන් මේක ඔබතුමා ආණ්ඩුව පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයන් අපි දැන් ගත්තොත් ඔබතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. හැබැයි ඔබතුමාගේ විවේචන දිහා බලනකොට ජනතාව හිතන්න පුළුවන් මෙතුමා අද විපක්ෂයේ නියෝජනය කරන වගේ පේනවා කියලා. මං අහන්නේ ඔබතුමා වගේම මා දන්නා පරිදි අත්දැකීම් ඇති දැනුම ඇති චෝදනා නැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින්ම ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවේ පසුපැලට වෙලා ඉන්න පිරිස ඉන්නවා. මම නම් වශයෙන් උනත් කියන්න පුළුවන්. මම අහන්නේ ඔබතුමා ඇතුළු අන්න ඒ අයට මේ മന്ത്രി ධූරයක් ආණ්ඩු පක්ෂයෙන් තියාගෙන ඔබතුමා ළඟින් මේ ආණ්ඩුවට හෝ මහ ජනතාවට සේවය කරන පාර්ලිමේන්තුව තුළ හෝ ඔබතුමා ළඟින් වෙන වැඩේ මොකද්ද දැන් මේ වෙලාවේදී? නෙමෙයි ආණ්ඩුවට අපිව මහජන නියෝජිතයන් ඇටියට පත් කරන්නේ මහ ජනතාව. ඉතින් මහ ජනතාව අපි ගැන විශ්වාසය තියෙන නිසා කවුරු එපා කිව්වොත් ඔබ දන්නවා ඡන්දේ වෙලාවේ ඔය කියන එකී නොකී සියලු පක්ෂීන් අපිට ඡන්ද දෙන්න එපයි කියලා වැඩ මේ කටයුතු කරා. හැබැයි ජනතාව ඒ උදවිය කියන දේවල් විශ්වාස කරේ නැහැ. හැබැයි එතනින් එහාට මේ රටේ ඉහළින්ම තියෙන්නේ මොකක්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවනේ.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව එහා ගිහිල්ලා කාටද වගකීම් බාර දෙන්නේ? කා ගැනද විශ්වාසය තියන්න පුළුවන් කියන එක තීරණය කළා කටයුතු කරන්න පුළුවන් රටේ ජනාධිපතිට. එතනින් එහාට ජනාධිපති ගන්න තීන්දුව මත තමයි ඒ වගකීම. හැබැයි අපිට ජනතාව ලබා දීපු එකයි මම කිව්වේ ජනතාව ලබා දීපු වරම වෙනුවෙන් අපි පැහැදිලිව සාධාරණය පත්වෙච්ච දවසේ ඉඳන් ඉටු කරනවා අදටත් කරනවා මොන අභියෝගාවත් හෙටත් ඒක කරනවා. ඇත්තට ඔබතුමා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කීපාන්න සමයේ අමාත්‍ය ධූරයක් නියෝජ්‍ය කතානායකතුවරය දැරුවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ඉන්න කාලෙත් ඔබතුමා අමාත්‍යවරයෙක් හැටියට ක්‍රියා කළා. හැබැයි ඔබතුමා වර්තමාන ජනාධිපතිතුමා යටතේ ඇමතිකමක් දරලා නැහැ. හැබැයි කෙටි කාලයක් මගේ මතකයේ හැටියට ඔබතුමා ගාලු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා හැටියට ක්‍රියා කළා. ඒ අවස්ථාවේ ඒ කෙටි කාලය තුල ඔබතුමා හා ජනාධිපතිවරයා අතර තිබුණු සම්බන්ධය කොහොමද? නැද ඒ කාලෙත් එහෙම ජනාධිපතිවරයා අපි ඉන්නවද නැද්ද කියලාවත් දිස්ත්‍රික්කේ කටයුතු මොනවද වෙන්නේ කියලාවත් එහෙම හොයන්න මේ සාකච්ඡාවක් රැස්වීමක් නම් තිබ්බේ නැහැ. ඇත්තටම ඒ සම්බන්ධය අපි දන්නවා තාමත් දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රීවරු ඉන්නවා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හැටියට. මේ සංවර්ධන කමිටු. මේ සභාපතිවරු හැටියට. ඔවුන්ගේ කාර්යභාරය මොකද්ද? ඒ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා තමයි ප්‍රදේශ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කළා. ඒ අවශ්‍ය කරන සැලසුම් තියෙනවා නම් ඒවා සකස් කළා දිස්ත්‍රික්කයට වෙන්න ඕන දේවල් පිළිබඳ සම්බන්ධීකරණය කළා. අදාළ අමාත්‍යාංශ වලින් වෙන් වෙච්ච මුදල් ඒ අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හරහා රජයේ නිලධාරීන් හරහා ක්‍රියාත්මක වෙනවද කියන එක හොයලා බලලා පසු විපරම් කළා. අදාළ අමාත්‍යාංශ වලින් යම් සේවයක් කරගන්න පුළුවන් නම් දිස්ත්‍රික්කයට ඒක යොමු කරලා දැවෙන ප්‍රශ්න දැන් මම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හැටියට පත් කරපු වහාම මගේ පළවෙනි ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මම ඉල්ලීමක් කරා ගාල්ලේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි පානීය ජල ප්‍රශ්නේ. පානීය ජල ප්‍රශ්නය විසඳීම සඳහා මම වාසුදේව නායක ඇමතුමා ඇතුළු කණ්ඩායම ගාල්ලට ගෙන්නලා ගාල්ලේ තියෙන වතුර ප්‍රශ්නෙට විසඳුම් ලබා දීම සඳහා වහාම වැඩපිළිවෙලක් ආරම්භ කරලා මුදල් වෙන් කරව ගත්තා. ඉතින් එතුමා ඒ වෙනුවෙන් මුදල් වෙන් කරලා කඩිනමින් දැන් ඒ ව්‍යාපෘතිය කමිෂන් කරලා තියෙනවා. ඒ වගේ අපි ඒ වගේම අපි ඉල්ලා හිටියා ගම්මානයක් හදන්න කියලා. තාක්ෂණික ගම්මානයක් හදන්න කියලා. ඒක තමයි මගේ ඊගාව ඉල්ලීම උනේ. දැන් ඒ වගේ අපි කරලා සල්ලි ගෙන්න ගන්න පුළුවන් දේවල් කරන්න උත්සාහ ගත්තා. සමහර අරකණන් කරනවා. ඉතින් අනිත් ඒවා උනේ නැහැ. ඊට පස්සේ අපි නගර සංවර්ධනය පිළිබඳ කටයුතු මේ කරන්න යොට් මරීන එක හදන එක ගැන අවධානය යොමු කළේ කටයුතු කරන්න. ඊට පස්සේ ගාලු දැන් ඔය අපේ ඉන්න මේ කෘෂිකර්මය කර්මාන්තේ වැවිලි කර්මාන්තේ සංචාරක කර්මාන්තේ ජනතාවගේ තියෙන ප්‍රශ්න වෙනුවෙන් අපි සංචාරක මේ ව්‍යාපාරයත් අමාත්‍යාංශත් එක්ක සම්බන්ධීකරණය කරලා වැඩ ආරම්භ කරා. හැබැයි ඉතින් ඒවා වහාම ක්‍රියාත්මක වන පරිදි මාස කිහිපයක් ගින අනතුරුව ඒ තනතුරෙනුත් ඉවත් කරනු ලැබුවා. ඇත්තටම මේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ධුරය කියලා කියන්නේ යමක් කළ හැකි ධුරයක්. මම මතක හිටියේ එවර ඔබතුමාට වගේම එස්.බී. දිසානායක මැතිතුමාට එහෙම සම්බන්ධීකරණ සභාපතිකමක් ලැබුණා. ඊට අමතරව මෑත කළේ ඊට පසුව මහා මැතිවරණයෙන් පස්සේ පත් කරපු සම්බන්ධයෙන් කමිටු වල බොහෝ විට අපි දැක්කේ තරුණ මන්ත්‍රීවරුන්ට සඳහා අවකාශ ලබා දෙනවා. නමුත් ඔබතුමාගේ විග්‍රහය හැටියට යම් වාකීමක් ඇති ධූරයක් තමයි මේ සභාපති ධූරයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ. දැන් මේ සභාපතිවරයෙක්ට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ වැඩ කරන්න අවශ්‍ය පහසුකම් ලැබෙනවද? මේ නිකන් තනතුර විතරද ලැබෙන්නේ? මොනවද ලැබෙන පහසුකම්? නැති පහසුකම් කියලා ඇත්තටම වාහනයක් ලබා දුන්නා. මම නම් ඒකට ඩීසල්වත් ගත්තේ නැහැ ඒ කාලය ඇතුළත. දැන් නම් ගන්න වෙනවා. ඔව් දැන් නම් ගන්න වෙනවා. මේ ඊට අමතරව කාර්යාලයක් කියලා එකක් පොඩි කාමරයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තියෙනවා. ඒ අරින් ඉතින් වෙන විශේෂ දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් ඉතින් මේ ඒ හරහා අපි වරප්‍රසාද නෙමෙයිනේ අවශ්‍ය. ශක්තිය තියෙනවා නම් වරමක් එක්ක වැඩ කිරීමට හැකියාව තියෙනවා.
ඔබතුමා දැන් අපි මේ වර්තමාන ආණ්ඩුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය ගත්තු ක්‍රියාමාර්ග විවේචනය කරන්න හේතුව මම ඇහුවොත් ඔබතුමාට ඇමති දුහුරයක් අතන ඔබතුමා ඇමති දුහුර බැලුව බැලමට ඇමති දුහුරයක් ලැබිය යුතු කෙනෙක් හැටියට කවුරුත් කල්පනා කරන්න පුළුවන් අත්දැකීම සහ කළ ක්‍රියාවන් බැලුවාට පස්සේ පත් වෙලා එන්න කට්ටියත් එක්ක සංසන්දනය කරනවා ඔබතුමාට ඇමති දුහුරයක් දෙනවා කියන එක ගැන තර්කයක් ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබතුමාට ඇමති දුහුරයක් නොලැබීම මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වැරදි ලෙස දකින්න හේතු වුණාද කර්මැතිතුමා? නෑ, මම ඇමති දුහුරයක් දරන කාලෙත් ඒ ආණ්ඩුව යම් වැරදි දේවල් කරන්න උත්සාහ ගන්නකොට ජනතාවාදී නොවන දේවල් මම ප්‍රසිද්ධියේ ඒකට එරෙහි වුණා. මොකද අපි පත් කරලා තින්නේ මේ කාගේවත් මාව පත් කරලා තියෙන ජනාධිපතිවත් ජනාධිපතිගේ පවුලේ උදවියවත් වෙන කවුරුවත් නෙමෙයි ජනතාව. එතකොට අපේ වගකීමක් තියෙනවා මේ රජය. මොකද හැමදාම ආණ්ඩු පත් කරන්නත් බෑනේ. දැන් ජනතාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අවුරුදු 5කට ආණ්ඩුවක් පත් කරලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩුව නිවැරදි පැත්තට ගෙන යන්න අවශ්‍ය කරන යොමු කිරීම අපේ වගකීමක්. මේක කටවහගෙන ඉඳලා අනේ ඔව් සර් කියලා ගිහිල්ලා අරයටත් වෙලා සමහර දේශපාලඥයෝ බලාපොරොත්තු වෙනවනේ වඳින්න. අපි ඒවට සූදානම් නැහැ. ඇත්තට මට මතකයි එස්.බී. දිසානායක මැතිතුමත් ඔබතුමාට වඩා සමහර තැන්වල ප්‍රබලව ආණ්ඩුව විවේචනය කළ අවස්ථා අපි දැක්කා. නමුත් ඔහුට කැබිනට් ඇමති ධූරයක් ඊයේ පෙරේද ලැබුණා. දැන් ඔහු ආණ්ඩුව පිළිබඳව යහපත් ආකල්පයක ඉන්නවා. ඒ වෙනස එහෙම වෙන්න නෑ. මම නම් කවදාවත් පැහැදිලිව මම කලිනුත් කිව්වා මේ ආණ්ඩුවේ. මොකද අපි ගැන විශ්වාසයක් නැති නිසානේ අපිට ජනාධිපතිට තමයි වගකීම තියෙන්නේ. ජනාධිපති හිතුවා නම් මෙයා විශ්වාස නැහැ. එක්ක මෙයාට බෑ. මෙයා සුදුස්සෙක් නෙමෙයි. එක්ක මෙයා හොරෙක්. ඒ ජනාධිපතිගේ බුද්ධි මට්ටම අනුව නේ යා තීන්දුව කරන්නේ. එහෙම හින්දාලානේ අපි පැත්තකට කරේ. එහෙම හිතලා සැකයක් විශ්වාසයක් තියෙන කෙනෙක් හැටියට ආයි ගිහිල්ලා එතන තනතුරක් ගන්න මගේ බලාපොරොත්තුවක් නැත. දුන්නත් ගන්නෙ නැත. වීරක්කොඩි මැතිතුමනි, දැන් ඔබතුමාට කලින් ප්‍රකාශ කළා ඔබතුමාට ඡන්දය දුන්නේ මහජනතාවය. නැත්තම් අහබල කෙනාගේ මේ න්‍යායදායකවත් පවුල කෙනෙක්වත් මට ඡන්දයෙන් මාපත් කළේ නැතේ කියලා. නමුත් අපි දන්නවා දැන් තියෙන ඡන්දකමේ හැටියට ඔබතුමාට දේශපාලන පක්ෂයෙන් නාම යෝජනා ලබා දුන්නේ නැත්නම් මහජනතාව ඉදිරියට යන්න හැකියාවක් නැහැ. ඔබතුමා ගියේ ඡන්දෙට ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහත්මයා අස්සම් කළ නාම යෝජනා දුන්නේ හින්දා ඔබතුමා ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව පත් කළේවා. පැහැදිලිවම. ඒ පක්ෂයට ඡන්දය ලකුණු කළා තමයි ඔබතුමාට මනාප ගහන්න. ඒතර පක්ෂය ගැන මිනිස්සු විශ්වාසයක් තිබෙන්නේ නැත්නම් ඔබතුමාට මනාපයක් එන්නේ නැහැ. ඒතර පක්ෂයේ ප්‍රතිපත්ති රකින්න ඔබතුමාට වගකීමක් තිබෙනවා. නෑ, පක්ෂය කියන්නේ අපිව දැන් පක්ෂයක් හැටියට අපි දේශපාලන වෙච්ච දේ දැනගන්න එපා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ අර්බුදය ඇති වුණාම පොහුට්ටුව කියන එකක් හදාගත්තා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා අපිට ආරාධනා කරා ඒ පක්ෂයට සම්බන්ධ වෙන්න. අපි ජ්‍යෙෂ්ඨත්වය, අපේ සමාජිකත්වය, ආසන ඒ සියල්ල ඒ විදියට මේ ලබා දීලා කටයුතු කරගෙන යන්නට හැකියාව ලබා දෙනවායි කියලා අපි එක සම්බන්ධ වුණා අපි කණ්ඩායම. මොකද අපිටත් ඕනේ මෙතන බෙදිලා මේ ප්‍රශ්න ඇති කරගන්න නෙමෙයිනේ. අපට ඕනේ හැමදෙනාම එකතු කරගෙන රට වෙනුවෙන් වැඩක් කරන්න. එහෙම බැඳුනට කිසි දවසක ගාලු දිස්ත්‍රික්කයේ ඔය කියන පක්ෂේ කිසිම දෙයකට මාට ආරාධනාවක් ලැබිලවත් නැහැ. මාව සම්බන්ධ කරගෙනවත් නැහැ. මම මේ පාක්ෂිකයෙක් හැටියට සලකලත් නැහැ. පක්ෂය හැටියට ගත්තා. ජනතාව හැටියට මට ඡන්ද ලැබිච්ච 85000න් 40000ක් තනිමනාප ලැබුණා. ඒකින්ද අපි ඉදිරිපත් කරන්නේ මේ සෞභාග්‍ය දැක්ම කියන වැඩපිළිවෙල. සෞභාග්‍ය දැක්ම කියන වැඩපිළිවෙල තමයි ජනතාව විශ්වාස කරේ. ජනතාව පිළිගත්තේ. අන්න ඒක ක්‍රියාත්මක කර ගැනීමට අපිට වගකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ හඬක් නැගුවේ සහ නගන්නේ. ඒ කියන්නේ ඔබතුමා හඬ නගන්න සිද්ධ වෙලා තිබෙන්නේ ඒ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක නොවන නිසා. අනිවාර්යයෙන්ම සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක වෙනවා නම් මෙච්චර විරෝධයක් ජනතාව අතර ඇති වෙන්න බෑනේ. අද පාරට බැස්සොතින් മന്ത്രി කෙනෙක්ට ගුටි කන මට්ටමට විරුද්ධ වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්ද දීපු මිනිස්සු නෙමෙයි. 69 ලක්ෂයි. අපි දන්නවනේ අපි හඳෙන් පාත් වෙච්ච උදවිය නෙමෙයිනේ.
අපි මේ දේශපාලන ප්‍රවාහය ඔය කියන කණ්ඩායමට අයිති ජනතාවත් එක්ක අවුරුදු 20 ගාණක් 30 ගාණක් රැඳී ඉන්න මිනිස්සු. අපි අද මේ විශේෂ සංවාදයේ නිරත වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ චන්දිම වීරක්කොඩි මැතිතුමා සමග අප ඔබට අවකාශ උදා කර දෙනවා ගරු මන්ත්‍රීතුමාට යොමු කරන ප්‍රශ්න තිබෙනවා නම් ඒ සඳහා අප 0.112 මාර්ගයේ මෙතන සිට විවෘත කරන මෙසේ සිහිපත් කරමින් අප විරාමයක් ලබා ගන්නවා දැන් සම්මන්තාවය ප්‍රධාන පාලක මැදිරියට. අද අප ජනහඬේ සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ චන්දිම වීරක්කොඩි මැතිතුමා සමග ගරු මැතිතුමනි මා කැමතියි දැන් ඔබතුමා මේ කයින් තෙල් විෂය සම්බන්ධව අමාත්‍යවරයා හැටියට ක්‍රියා කළ සමයක් තිබුණා. මම හිතන්නේ යහපාලන ආණ්ඩු සමයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පාලන සමයේ එතකොට අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දැන් ඒ කාලේ මේ ඉන්ධන නැත්නම් බල ශක්ති ශේෂ්ත්‍රයේ ක්‍රියාත්මක වෙච්ච ආකාරයයි වර්තමානයේ එය පත් වෙලා තියෙන තත්ත්වය පිළිබඳව ඔබතුමාට කෙටියෙන් විග්‍රහ කරන්න කිව්වොත් ඔබතුමා කොහොමද ඒක පැහැදිලි කරලා දෙන්නේ? මෙමය. ඒ කාලේ පළවෙනි දේ තමයි අපිට අමාත්‍යවරු හැටියට කටයුතු කරන්න පූර්ණ නිදහස තිබුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇමති තනතුරට අපිව පත් කරා. ඊට පස්සේ අපේ ආයතනවල සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩල නියෝජිතයන් කියන්නේ අපිට ඊතන කට්ටිය දැම්මේ නැහැ. අපි කමිටුවක් තිබුණා එයාගේ හැකියාවන් පරීක්ෂා කරගන්න. අපි නම් ටික ඇරියා සුදුසු ගැළපෙන වෘත්තිමය හැකියාව තියෙන එක්ස්පීරියන්ස් තියෙන බුද්ධිමය හැකියාව තියෙන කණ්ඩායම් මෙතන මේ දේශපාලනය විතරක් කරපු එහෙම අය නෙමෙයි හොඳ සුදුසු. හරිය මේ කමිටුව බලලා පරීක්ෂා කරලා ඒ කමිටුවෙන් අනුමත කළා අපිට කැමති කන්ටිය අපිපත් කරගත්තා. අපට හැකියාව තිබුණා ඒ අයත් එක්ක එකතු වෙලා අපේ අමාත්‍යාංශය කටයුතු කරන්න. ඉතින් අපි ඒ වෙලාවේ අපිට මේ අර්බුදේ කාලෙත් මේ විවිධ අර්බුද මතුවේගෙන ආවා. ඉතින් අපිට සමහර දැන් කණ්ඩායම් හිටියා කැබිනට් එකෙත් මේ අවුල් ඇති කරන්න උර දීපු. හැබැයි කිසි අවස්ථාවක දැන් මට මතකයි එක්තරා දවසක කැබිනට් එකේදී කිව්වා මේ මෙහෙම තෙල් ප්‍රශ්නයක් හින්දා විදුලිය කපන්න වෙනවා කියලා. හැබැයි මම අභියෝගේ බාරගත්තා. මම කිව්වා වෙන්නේ නැහැ අපිට පුළුවන් සප්ලයි කරන්න. ඒ පාර හැබැයි කැබිනට් එකේදී කමිටුවක් පත් කරා මමත් සන්ජිත් සිපලපටි ඇමතුමා විදුලි බල ඇමතුමා අපි දෙන්න ගිහින් අපි දෙන්න සතියකට සැරයක් කෝඩිනේට් කරලා අවශ්‍ය රික්වයර්මන්ට් එකේ කවුරුත් කිව්වට කපන්න බැරි වෙන විදියට සප්ලයි කරලා ඒ කෝඩිනේට් කරලා අපි ඒ කටයුත්ත කරා. එක දවසක එක තෙල් බින්දුවක්වත් මේ නැති වුණෙත් නැහැ. විදුලිය කපන්න දුන්නෙත් නැහැ. ඒකට අපිට හැකියාව තිබුණා කටයුතු කරන්න. ඊට අමතරව එදා අපිට විසඳන්න තිබිච්ච ප්‍රශ්න විසඳන්න හදපු රිෆයිනරි එක හදන එක මග අතර දැම්මා. ඒක කරා නම් අද ලංකාවට විශාල ලාභයක් තියෙනවා. ක්‍රොස් කන්ට්‍රි පයිප්ලයින් එක හදන එක ඔක්කොම කරගෙන ආව මේක මග නැවැත්තුවා. අපේ මේ PRDS එකෙන් මේ මොනවාද වායු මේ ආයෝජනය කිරීම සඳහා උකහා ගැනීමට টপ කම්පනීස් 11ක් ආවා. ඒවා එතන නැවතුණා. ඒ වගේ ප්‍රශ්න ඇති කරා අපි ඉන්නේ නිසා අපි ගියාට පස්සේ සමාන. හැබැයි එදා අපට හැකියාව තිබුණා එන ප්‍රශ්න දිහා බලලා අපිට විශ්වාසය තියන්න පුළුවන් මේ විශේෂඥයන් එක්ක එකතු වෙලා සාර්ථකව ගෙනියන්න. අපි විශාල ඉතිහාසයේ වැඩිම ලාභය මගේ කාලේ මේ කනිජ නීතිගත සංස්ථාවට සනිටුහන් කරන්නට හැකියාව ලැබුණා. CPC එක අදත් දැන් කතා කරනවා අපි SAP සිස්ටම් එක. ඔය මේ තෙල් දැන් හරියට යන්න නම් මේ මම ඒ සිස්ටම් එක SAP එක හදලා ලොන්ච් කරා. හැබැයි ඒක දැන් ක්‍රියාත්මක වෙන්න ඊට පස්සේ ක්‍රියාත්මක කරෙත් නැහැ කට්ටිය. ඒවා මේ ඔටෝමේට් කරලා කරන්න පුළුවන් තාක්ෂණයෙන් ඉදිරියට ගෙනල්ලා ඒවා කරා. හැබැයි එතනින් එහාට
ඒව කරන්නේ නැහැ. දැන් ඔබතුමා කිව්වා ඔබතුමා බල ශක්ති විශ්ය භාර ඇමතිවරයා ඉන්නකොට විශේෂයෙන් ඛනිජ තෙල් විශ්ය භාර ඇමතිවරයා හැටියට ඉන්නකොට මේ වගේ අරමුදු තිබුණා මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. නමුත් විදුලිය කැපීමෙන් තොරව ලබා දෙන්න හැකියාව ඔබතුමත් සීමලාපිටිය විදුලි බල ඇමතුමාවකට හිටියේ සාකච්ඡා කරලා ඇමති මට්ටමේදී ඒක ක්‍රමනාකරණය කරගෙන ජනතාවට පීඩාවක් දෙන්න නැතුව ක්‍රමනාකරණය කරගත්තාය කියලා. ඔබතුමා හිතනවද දැන් ඒ අවස්ථාවේදී විදුලිය කපන්න අවශ්‍යතාවයක් තිබුණා. නමුත් ඔබතුමාලා මැදිහත් වෙලා ඒක ක්‍රමනාකරණය නැවැත්තුවා. හැබැයි මේ අවස්ථාවේදී මේ අමාත්‍යාංශ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරවන්න පුළුවන් ඇමතිවරයෙක් හිටියනම් මේ විදුලිය කැපීමේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. නැති පැහැදිලිව මේ දැනුත් මේ ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් මොකද උනේ? විදුලි බල මණ්ඩලයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සල්ලි ගෙවන්න තියෙනවා ඉතිහාසයේ හැමදාම. ශ්‍රී ලංකන් එකටත් ගෙවන්න තියෙනවා. මේ තුන ප්‍රයිවට් ආයතන තුනක් නෙමෙයිනේ. මේ තුන රජේ. ඇයි ගෙවන්න වෙලා තියෙන්නේ? මිනිසුන්ට නොමිලේ මේ විදුලිය දීලාද? මිනිසුන්ට නොමිලේ තෙල් බෙදලාද? නෑ. එක කාලෙදී තෙල් මිල උච්චාවචර වෙනකොට ලෝක වෙළඳ පොලේ රජය තීන්දුව කරනවා සබ්සිඩයිස් කරලා අඩුවෙන් මිනිස්සුන්ට දෙන්න. එතකොට ඒකේ ඒ පාඩුව මේ දරාගන්නේ කවුද? භාණ්ඩකාරයනේ. මේක දානවා මේ මොකද්ද විදුලි CPC එකට, පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට. මේ CPC මොකද්ද? CEB එකේ විදුලි බල මණ්ඩලේ උත්පාදනය කරන ඒකකයක් උත්පාදනය කරන මුදලක් යනවනේ, ජෙනරේෂන් කොස්ට් එකක්. ඊට වඩා අඩු මුදලකට තමයි විකුණන්නේ. ඒතකොට ලාභයක් පාඩුවක් තියෙනවා. ඒතකොට ඒ පාඩුව ඇති කරලා තියෙන්නේ කවුද? රජයේ ප්‍රතිපත්තිය තුල වෙච්ච දෙයක්. ජනතාවට සහන සලසන. ඉතින් ඒතකොට ඒක දරා ගන්න ඕන භාණ්ඩාගාරයේද විදුලි බල මණ්ඩලයේද? ඒකට විදුලි බල මණ්ඩලයේ පරිදි. ඉතින් මේ තත්ත්වය මෙහෙම තමයි යථාර්ථය. හැබැයි හදිසියෙ තීන්දුව කරනවා විදුලි බල මණ්ඩලය ගෙවන්න ඕන හින්දා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකෙන් විදුලි බල මණ්ඩලයට අවශ්‍ය කරන දැවි තෙල් නැත්ත ගේන එක නවත්තන්න. ඉතින් මේ නවත්තන්න තීන්දුව ගත්තම කැබිනට් එකක් තියෙනවනේ. විදුලි බල ඇමතිට මේක තේරෙන්න එපා මහා විනාශයක් වෙන්න යන්නේ කියලා. කැබිනට් එකේ ප්‍රධානියට තේරෙන්න එපා මෙන්න මේක ඊයේ නෙමෙයිනේ නැවැත්තුවේ. නවත්තපු දවසේ දැනගන්න ඕන වෙන මහා විනාශයක්. හැබැයි මන් දන්නේ නැහැ කුමන හේතුවක් මතද සදනට ඔක්කොම කතා කර හිටියා. ඊට පස්සේ එකපාරටම ප්‍රශ්නේ ආහම අර ගෙනාපු දැන් මේකට දැවිතෙල් මට ගණන් විලව් හරියට මේ මොහොතේ මතක නැහැ. දැන් දැවිතෙල් ඔය ෆුවල් ඔයිල් කියන එක ලාභයි ඩීසල් වලට වඩා. ඉතින් එතකොට අඩු මුදලකින් ගෙනල්ලා විදුලිය ජෙනරේට් කරන්න තියෙන තෙල් එක දැන් ගේන එක නැවැත්තුවානේ. වැඩි මුදලට ගෙනාපු ඩීසල් මේ වාහන දුවන්න අයට මේවට කැබිනට් එකෙන් දැන් හදිසි තීන්දුව කරනවා ඒ ටික දෙන්න විදුලි බල මණ්ඩලයට. දැන් ඊට පස්සේ ඒ අතරේ කියනවා දැන් ඔන්න ඇමතිලා දෙන්න මේ වාද පිටිය වගේ ටීවී එකේ. ඉතින් මේ දෙන්නට මේක විසඳන්න බෑනේ. මේක විසඳන්න පුළුවන් මුදල් ඇමතිට. මේ ප්‍රශ්නේ විසඳන්න පෙට්‍රෝලියම් ඇමතිටත් බෑ. ඔය දැන් ඉන්න බල ශක්තිය ඇමතිටත් බෑ. විදුලි බල ඇමතිටත් බෑ. මේක කාලයක් මාධ්‍යට බොහොම වාසි. අරයාගේ මයික් එක අල්ලනවා මෙයාගේ මයික් එක අල්ලනවා සංදර්ශන. අන්තිමට මොකද උනේ? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් විදුලි බල මණ්ඩලයට ජෙනරේට් කරන්න වෙන්නේ දැන් ඕන දැවිතෙල් ඕන ඉඳලා හිටලා එනවා කියනවා ඩීසල් දාලා. ඒ අතරේ අනිත් තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ASCII විදුලි බල මණ්ඩලය ජෙනරේට් කරනකොට කරන මුදලට වඩා අඩු මුදලට විකුණන්නේ. ඒතකොට විදුලි බල මණ්ඩලය කියනවා රයිට් අපිට මේ පාඩුවක් වෙනවා. ඒකින්ද අපෙන් ගන්නෙ නැතුව ඩීසල් ගෙනල්ලා පෙට්‍රල් ගෙනල්ලා ගෙවල් වල කම්හල් වල තියෙන ජෙනරේටර් වලින් විදුලිය උත්පාදනය කරගන්න. එතකොට අපි රටක් හැටියට ගත්තම දැන් ලාභෙට ජෙනරේටර් කරන්න පුළුවන් එක නවත්තලා වැඩි ගානට කරගන්න කියනවා. අර විදුලි බල මණ්ඩලයට ඒතර පාඩුව අඩුයි. හැබැයි රටට පාඩුව වැඩි.
ඉතින් මෙතන ඉස්සෙල්ලාම කරන්න ඕන ඒ ASEAN අනිත් පැත්තෙන් මේ අපේ රිෆයිනරි එකට ගෙනාවා නයිජීරියාවෙන් ඕඩර් එක. සප්ලයි කරා. අන්තිමට දුන්නේ ඒක නැවතුණා. දැන් අපේ රිෆයිනරි එකනොත් උත්පාදනය කරනවා දැවිතෙල්. ඒ දැවිතෙල් නැතුව විදුලිය ජෙනරේට් කරන්න බැරි ප්ලාන්ට්ස් තියෙනවා. දැන් සමහර පවර් ප්ලාන්ට්ස් තියෙනවා. ඒ පවර් ප්ලාන්ට්ස් වලට පිටරටින් ගේන ඒවා දාන්න බෑ. ඒවා දැම්මට වැඩ කරන්නේ. මොකද මේ පරණ හද්ද පරණ ඒවානේ තියෙන්නේ මේ ගොඩක් ඒවා. ඉතින් ඒවා ප්‍රායෝගික දේවල්නේ. ඒවා බැලුවෙත් නැහැ. ඉතින් අදටත් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? විදුලිය නැති වුනහම මුළු රටේ අපේ තියෙන හැම අංශයක්ම හිර වෙලා. දැන් අපිට අපේ කර්මාන්ත ටික නැති වෙලා. අපේ අඩුම ගානේ පාම් බේකරියක් නැති වෙලා. කොත්තු ගහන එකක් නැති වෙලා. දැන් ලොකුවට දැන් අපි බලාපොරොත්තු තියා හිටපු සංචාරක කර්මාන්තේ සංචාරකයෝ බය වෙලා දැන් එන්නේ නැහැ. අනිත් පැත්තෙන් මිනිස්සු පෝලිං වල. ඉතින් මේක දැන් උනත් පුළුවන්. ඉස්සෙල්ලා ප්‍රමුඛතාවය කියන එකක් තියෙනවනේ. ප්‍රමුඛතාවය බලශක්තිය වෙන්න එපයි. ඉතින් ප්‍රමුඛතාවය බලශක්තිය නම් ඉස්සෙල්ලා තියෙන සල්ලි වලින් මේ විදුලිය උත්පාදනය කරන්න අවශ්‍ය දැවිතෙල් ටික ගෙනල්ලා. ඒක වෙනවා නම් එතකොට අනිත් වැඩ ටික හරි රටේ වෙනවා. ඉතින් මට තේරෙන්නේ නැත්තේ මේ ප්‍රමුඛතාවය දැන් අද අනිත් දැන් බලන්න නැවක් කෙනකොට දැන් නැවක් ඕඩර් කරලා දවස් 20 ගාණක් යනවා. දවස් 20 ගාණක් තිස්සේ අර අවශ්‍ය කරන මුද්දටම දන්නවා එදාට ඇවිල්ලා ඇතුළට නාවතින් ඩෙමරේජස් ගෙවන්න වෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් බිස්නස් එකකට ඩෙමරේජස් ගෙන්න ගන්න මේ කටයුතු කරන අවස්ථාවල් බොහෝ විට තියෙනවා. දැන් නිකම්ම මේ සල්ලි නැති වෙලාවේ. මේක හරියට දැන් සාමාන්‍යයෙන් දැන් අද වෙලා තියෙන්නේ ගමේ ගෙවල් වල මේ පාංකාරය ඇවිල්ලා බෙල් එක ගැහුවම තමයි මිනිස්සු ගිහිල්ලා මේ කොට්ටයට තියෙන රුපියල් 10යි මේ ඇඳ ආස්සේ තියෙන රුපියල් 5යි ලාච්චුවෙන් තව රුපියල් 20කුයි එහෙම එකතු කරලා රුපියල් 120 හොයාගන්න පාංගඩිය ගන්න. ඒක තමයි ගමේ ආර්ථිකය. ඒ මට්ටමට දැන් රටක්පත් වෙලා. දැන් ලෝකෙ වටේ දුවනෝ අර බැංකුවෙන් ටිකක් ඉල්ලනවා මේ බැංකුවෙන් එනවා ප්‍රයිවට් බැංකුව දුන්නේ නැති කියනවා ඊට පස්සේ වහලයි කියලා සතියන්ත ඉවරනකන් ඉන්නවා. මේකෙන් තේරෙන්නේ මොකද්ද අපේ මනා කලබනාකරණයක්. ප්‍රමුඛතාවය පිළිබඳ ප්‍රශ්නයක් පිළිබඳ දැක්මක් නොමැති වීමයි. ඇත්තටම දැන් අපේ රටේ දැන් මේ විදුලි බල ප්‍රශ්නයටත් ඉන්ධන ප්‍රශ්නයටත් මතුවලා තිබෙන බොහෝ ප්‍රශ්න වලට මූලික සාධකයේ හැටියට පේන්නේ ආර්ථික ප්‍රශ්නය. අපි කියනවා විදේශ විනිමය නැත්නම් ඩොලර් හිඟයක් තිබෙනවා කියලා. දැන් මේ ඔබතුමාලා අපි කතා කරන මේ ශ්‍රේෂ්ඨයටත් බලපාලා තිබෙන්නේ මේ ප්‍රශ්නෙම තමයි. මෙන්න මේ දැන් හැබැයි මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි ඔබතුමාත් මේක මම හිතන අනුමත කරાવી. දැන් බොහෝ රටවල ආර්ථිකය අපේ මට්ටමට ගිහින් නැහැ. විදේශ සංචිත ප්‍රමාණය අපේ රටේ පල්ලිහා මට්ටමට තිබ්බ අනිත් රටවල් සාමාන්‍ය මට්ටමට පවත්වාගෙන ගිහින් තිබෙන අපේ කලාපයේ රටවල් පවා. ඇත්තටම මේ ඩොලර් ප්‍රශ්නය නැත්නම් ආර්ථික ප්‍රශ්නය ඇති වෙන්න මූලික වශයෙන් බලපෑපු හේතු හැටියට ඔබතුමා දකින්නේ මොනවද කරන්නේ? නැති මම ඒකයි කලිනුත් මම කිව්වේ දැන් අනිත් රටවල් කරේ කොවිඩ් කාලේ රටවල් වහලා ඇතුලේ ඉන්නකොට ඒ රිසර්ව්ස් වලට එකතුවක් වුණානේ ඉතිරියක් වුණානේ රටවල. ඒතොර ඉතිරියත් එක්ක රිසර්ව්ස් පොඩ්ඩක් වැඩි වුණාම ඒ අයට ණය ගැනීමට තියෙන හැකියාව වැඩි වුණා. ඒගොල්ල ඒ தත්ත්වය උපයෝගී කරගෙන අර ආය මේ reputed lending agencies වලින් ටිකක් ගත්තා. අපි ඒ වෙලේ ඒව බැලුවේ නෑ මොනවා කරාද මන් දන්නේ නෑ. අර අපේ ඉන්නේ මේ හම්පට ගැහිච්ච මේ නාකි නිලධාරි ටිකක් නේ උතන හිටි. අපේ රටේ හොඳ ආර්ථික විශේෂඥයන් බුද්ධිමත් තරුණයන් නව දැක්මක් තියෙන උදවිය ඉන්නවා. නමුත් ඒ කට්ටිය ප්‍රයෝජනට ගන්න නැතුව අර කට්ටිය මේකෙන් නින්දයක් නැති සමහරලාට මේ වයසට මොකක් වුණාද දන්නේ නැහැ. එහෙම නැතුව ඒ වෙලෙන් ප්‍රයෝජනේ ගත්තා නම් අපිට මම දකින විදිහට අපිට සල්ලි ගියේ මේ ඉන්ජෙක්ෂන් ටික ගන්නනේ අමතරව. ඒ වැඩේ
පහුවෙලා හරි ගෙනල්ලා සාර්ථක වුණා. අපි සාර්ථකව රජයක් හැටියට කරපු දේවල්ටත් අපි ඒකට මේ සාර්ථකව කරා කියන ක්‍රෙඩිට් එක දෙන්න ඕන. මේක අපි මේ කාගේවත් එක්ක තරහකට කතා කරන එකක් නෙමෙයිනේ. හරි දේ නොකිරීම පිළිබඳ තියෙන ප්‍රශ්නේ ඉදිරියට හරි මේක හදාගන්න දැන් දැනටත් ගෙන්න ගන්න දැන් අද ලෝකයේ දැනටත් ක්‍රිප්ටෝ කරන්සි නේ පාවිච්චි කරන්නේ. දැන් මම දන්නවා. දැන් රෂියන් මේ යුක්‍රේනියන් සංචාරකයෝ මේ රටේ ඇවිල්ලා දැන් ඉරවෙලා ඉන්නවා. දැන් අපේ කට්ටිය මොකද්ද කරන්නේ? දැන් කතා කරන්නේ. අපි කතා කරන්නේ ආයෙගොල්ලන්ට මේ අර මේ සහන සල් දාලා තියන්න. සහන සල් දාන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ දැන් ඩීල් කරන්නේ ක්‍රිප්ටෝ කරන්සි වලින්. ඉතින් අපිට හැබැයි අපේ බැංකුව ක්‍රිප්ටෝ කරන්සි ගන්නෙ නැහැ. ඉතින් අපි දැන් දන්න ගන්න ඕන දැන් මෙන්න සෙට් එකක් ඇවිල්ලා මෙතන ඉන්නවා. මුන්ට සල්ලි නැත්තේ නෑ නැත්තේ. මේගොල්ලන්ගේ ක්‍රෙඩිට් කාඩ් එක මේ නවත්තපු ප්‍රශ්නේ. හැබැයි ක්‍රිප්ටෝ වලින් අපිට ගනුදෙනු කරන්න පුළුවන්. දැන් එංගලන්තයට ගත්තොත් එංගලන්තේ බැංකු ක්‍රිප්ටෝ කරන්සි ගනුදෙනු කරනවා. හැබැයි 100% ගන්නවා මේ ට්‍රාන්සැක්ෂන් එකට. ඉතින් ඒක රටට සල්ලි එනවනේ. ඉතින් අපේ රටට එහෙම ඕන කමකුත් නැහැ. මම කියන්නේ රටට සල්ලි එන දැන් අද දැන් බලන්න මේ ඔප්පුවක් දියාපදිංචි කරන්න ගියා. ඒ අද මගේ සේවාදායකෙක් මේ මම හම්බෙලා කතා කරා. විශාල මේ මිලියන ගණනක ඔප්පුවක් ලියලා ලිව්වා මෙයාට ඒක ඕන දවසින් මේ රෙජිස්ටර් කරගන්න. ඉතින් දවසෙන් රෙජිස්ටර් කිරීමේ පහසුව නැහැ. ඒක තිබිලා තියෙන්නේ මේ රුපියල් 2500. ඉතින් කවුරු හරි මිලියන 200කට ඉඩමක් ගන්නවා නම් එයාට කියනවා නම් එයා අපි පහසුකම දෙනවා නම් රයිට් ඔයා මිලියන 200 ඉඩම ගන්නවා අපිට මේ ඔප්පුව දෙනවා ලක්ෂ 2කමාරයි. දවසෙන් දෙනවා. ඒ මිනිහා එක ගෙවනවනේ. මේ අර අහිංසක දුප්පත් මිනිහට බද්ද දාන්න නැතුව ඒ වගේ තෝරගත්ත ගෙවන්න පුළුවන් ඒ මිනිහට තියෙන කලබලේ. ඒ එහෙම කට්ටිය ගන්න. ඊට පස්සේ දැන් ලෝකේ හැම රටකම අපිට දැන් ලංකාවේ මිනිස්සු කරන්නේ මොකද්ද? තමන්ගේ තියෙන මේ දේපොළ ටික විකුණලා සල්ලි අරගෙන ඩොලර් අරන් ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ මේ PR එක ගන්නවා. මලේසියාවේ PR එක ගන්නවා. කැනඩාවේ ගන්නවා. එංගලන්තේ ගන්නවා. තියෙන සල්ලි ප්‍රමාණය අනුව. හැබැයි ලංකාවට මොන ඩොලර් බිලියනයක් අරන් ආවත් ඌට දෙන්නේ නැහැ. ඉතින් අපිට PR එක දෙන්න අපිට පුළුවන් නම් සල්ලි අරන් එන මිනිහට PR එකක් දෙනවා කියලා ක්‍රමවේදයක් දාන්න. එක ඩොලර් 50000 ගානේ අරන් ආවත් කීයක් එනවද? ඉතින් ඒ වගේ අද මේවා කතා කරලා තිනවා. දැන් මොකද අර රණසිංහ කියන කමිටු වාර්තාවේ පහුගිය ආණ්ඩුව කාලේ මේවා අපි යෝජනා කරාම සාකච්ඡා කළා. හැමදාම සාකච්ඡා. වෙලා නැහැ. ඒකින්ද මම විශ්වාස කරන්නේ මේ විශේෂම ආර්ථිකය පිළිබඳ කටයුතු වලට අර තාරුණ්‍ය සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන ලෝකයේ ප්‍රවණතා එක්ක අපි ඉදිරියට මෙහෙවන්නට ක්‍රියාත්මක වෙන්න ඕන. අද අපි මේ විශේෂයෙන්ම ජනහඬ තුල සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ චන්දිම වීරක්කුඩි මැතිතුමා සමග අප නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ චන්දිම වීරක්කුඩි මැතිතුමා සමගයි අප මේ අද සාකච්ඡා කරන වර්තමාන දේශපාලන ආර්ථික සමාජ කාරණා පිළිබඳව අපි මේ බලශක්ති විශේෂ සම්බන්ධතුමා සමග කරුණු කිහිපයක් කතා කළේ. තුමාගේ විශේෂ සම්බන්ධයෙන් අත්දැකීමක් තිබෙන සහ අමාත්‍ය ධුරේ හොබවූ කෙනෙක් හැටියට. දැන් ගරු මැතිතුමනි දැන් අපි කිව්වොත් අර කොවිඩ් වසංගතය අපි ඒක අමතක කළ යුතුනේ. අපි ඒක මුල්ලදියරේ සිටම යම් ඇගේම කළක් වෙන ආකාරයෙන් එන්නත් කරන ආදී කරලා යම් පාලනය කරන්න උත්සාහ කරපු රටක් හැටියට අපිට ඔබතුමා කිව්වා වගේ මේක යම් සහතිකයක් දෙන්න කතා පුළුවන් ඉස්සරහ තියලා කතා කරන්න පුළුවන් කාරණාවක් තමයි ඒක. ඒ එක්කම අපිට මේ එන්නත් ලබා ගැනීමේ වේදමක් වුණා කියලා කිව්වා. දැන් අපි ගත්තොත් අපේ රටේ විදේශ ප්‍රතිපත්ති නැත්නම් රාජ්‍ය තාන්ත්‍රික තියෙන වැඩිහත් වීම මීට වඩා
යම් මට්ටමකට තිබුණා නම් අපිට මේ කාරණේදී යම් අස්වැසිල්ලක් ලබා ගන්න ක්‍රමයක් තිබුණායි කියලා මා යෝජනා කළා. ඒකට මාගේ අදහස මොකක්ද කරමැතුමා? මේ පැහැදිලිවම අපි රටක් හැටියට අපේ පිහිටීම නිසා අපි ආසියාවේ තියෙන මූදු මාර්ගයේ තියෙන්නේ. අපි සිල්වර් බෙල්ට් එකේ තියෙන්නේ. ඉතින් අපි ස්ට්‍රැටජිකලි ඊටාම වැදගත් උපමාර්ගිකම වැදගත් තැනක තියෙන්නේ. ඒ නිසා අපි පිළිබඳව අවධානය ඉතිහාසයේ ඉඳන් විවිධ රටවල අවධානයට අපි ලක් වෙලා තිනවා. ඒ කියන්නේ අපි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හැම එක්කෙනාගේම ග්‍රහණයට අහුනේ. ඊට කලින් මේ චීනේ ග්‍රහණයට චීනේ අපේ රජතුමෙක් මේ අරගෙනත් ගියානේ ඇවිල්ලා. ඉතින් ඒ වගේ තත්වයකට අපි පත් වෙච්ච රටක්. එතකොට අපේ රටක් හැටියට උපක්‍රමශීලීව හැම රටක් එක්කම මිත්‍රත්වය පවත්වාගෙන යනවා. ඉතින් අපේ රටේ ඒ සඳහා අපට අර අවශ්‍ය කරන මේ සංවරය, අවශ්‍ය කරන ශිෂ්ට සම්පන්න බව, අවශ්‍ය කරන සංස්කෘතිය අපිට තියෙනවා. ඒ නිසා තමයි එදා බණ්ඩාරනායක මැතිණිය කියන්නේ මේ මහාචාර්යවරයෙක් නෙමෙයිනේ. එතුමිය ශ්‍රී ලාංකීය කුලකාන්තාවක්. පැහැදිලිවම ශ්‍රී ලාංකීය කාන්තාවක්. ඉතින් එතුමියට තියෙන අර ලංකාවේ අම්මාගේ ලක්ෂණය තුල එතුමියට හැකියාව තිබුණා ලෝකේ හැම රටක් එක්කම සම්බන්ධතාවය පවත්වාගෙන යන අතරේ නොබැදි ප්‍රතිපත්තියේ නායිකාව හැටියට මේ ලෝකේ නමක් ගන්නත් හැම රටකම සහයෝගය මේ පොඩි රටවල් එක් නෙමෙයි. එතුමිය චීනයට යනකොට චීනෙන් එදා ලබා දීපු පිළිගැනීම ඔබ දකින්න ඇති. දැන් ඒවා මතුවෙනවා. එතුමිය එදා බලවත් රෂ්‍යාවට යනකොට තිබිච්ච එතුමියත් එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ තිබිච්ච මේ සම්බන්ධය. එතුමිය සහ ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ අගමැතිතුමියත් සහෝදරයන් හැටියට මිත්‍ර රටත් අසල්වැසි රටත් එක්ක තිබුණ ඒ සහෝදරත්වය එදා ඒ ලංකාවත් ඉන්දියාවත් අතර තියෙන ලේනෑකම උද්දීපනය කරන්නට එතුමියගේ හැසිරීමට හැකියාව තිබුණා. ඉතින් ඊට පස්සේ අපි අනවශ්‍ය ආකාරයට පැතිගත්ත නිසා රට විවිධ බාධකවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි ඉතිහාසය බලනකොට දැන් හස්ත දේශපාලනඥයෙක් වෙච්ච ජයජයවර්ධන මහත්තයා වුණත් අනවශ්‍ය විදියට ඉන්දියාවට මේ අනින්න ගිහිල්ලා හිරියර කරන්න ගිහිල්ලා මේ ඉන්දියාව කොටි මේට පෝෂණය කිරීමට උත්සාහ ගත්තා කියන එක අද එළි වෙච්ච රහසක්. මේ ඉරණවිල සම්බන්ධව ඇමරිකාවත් එක්ක ඉන්දියාවත් අතර තිබිච්ච ප්‍රශ්නෙදී ඒ වගේ අනවශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා අතපුච්ච ගත්ත જાතියක් බවට අදපත් වෙලා තියෙනවා. අපට චීනෙත් අවශ්‍යයි. අපට ඉන්දියාව අපේ අසල්වාසී මිත්‍රයා, ඥාතියා. ඒ සම්බන්ධතාවය අවශ්‍යයි. අපි කතා කරන්නේ මොනවද දැන්? අපි කතා කරන්නේ අපනයන ඩොලර් ගේන එකනේ. අපනයන දියුණු කරන එක, වැඩි කරන එක, විවිධාංගර කරන එක. අපේ අපනයන වෙළඳපොළ වැඩිම තියෙන්නේ කොහෙද? ඇමරිකා එක්සත් ජනපදයේ. යුරෝපේ. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේත් එක්ක යුරෝපයත් එක්ක අපේ සම්බන්ධය තීව්‍ර වෙන්න ඕනේ. දැන් අපි කතා කරන්නේ මොකද්ද? ඩිජිටලයිසේෂන්. ඔන්ලයින් වැඩ කරන්න. IT ඒවනේ මේ අපේ ජනාධිපති අපේක්ෂක කාලෙත් අපි බොහොම ලොකුවට කතා කරේ. ඒතකොට ඔය කතා කියන ප්ලැට්ෆෝම්ස් ඔක්කොම කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? අපේ දැන් ලෝකේ බැංකින් සිස්ටම්ස් කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? ඇමරිකා එක්සත් ජනපදයේ. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේත් එක්ක අපි මේ තියෙන සම්බන්ධතාවය පළුදුනොත් අද රුසියාවයි යුක්‍රේනයයි ගහගත්තම මොකද්ද වෙලා තියෙන්නේ? දෙකම ඉවරයිනේ. දැන් අනිත් පැත්තෙන් දැන් රුසියාව උනත් විශාල බලගත් රටක්. මේ ක්‍රෙඩිට් කාඩ් ටික නවත්තලා දැන් ලංකාවේ ඉන්න විදේශික අපි රුසියන් දාතිකයන්ට මොකද්ද වෙලා තියෙන්නේ? ඒකින්ද අපි උපක්‍රමශීලී වුණොත් මිත්‍රත්වයේ දෑත අපිට
හැම පැත්තටම දිගු කරන්නට හැකියාව තියෙන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තියෙනවා. අපිට පුළුවන් ප්‍රශ්නයක් නැතුව මොකද එහෙනම් සිංගප්පූරුව බලන්න. සිංගප්පූරුව දිනු වෙලා තින්නේ එයා හැමත් එක්කරත් එක්කම කටයුතු කරනවා. එයා මේ ආයෝජකයන්ට මේ විශ්වාසය දනවන ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ අයව මේ මංකොල්ල කන්න එහෙම නැත්නම් ඒ අය බිත්තියට හේතු කරලා කාටවත් ප්‍රයෝජන ගන්න නොහැකි වෙන ආකාරයේ නීති පද්ධතියක් ඇති කරලා තියෙනවා. දැන් අපේ ටැංකි සංකීර්ණය පිළිබඳ උනත් දැන් ටැංකි සංකීර්ණය මගේ ගණනය කිරීම වලට අනුව ඩොලර් බිලියන 20ක් අපේ ආයෝජනය. මොකද දැන් අදානිට කොළඹ දුන්නේ ඩොලර් මිලියන 250 ගානනේ තුනක් දුන්නේ. ඉතින් එතකොට අපි මෙතන තියෙනවානේ අක්කර 833ක්. 800ක් ගත්තා. ඒ ගානටම ටැංකි වල මිල පැත්තකට දැම්මා. ඩොලර් බිලියන 20ක් අපේ ආයෝජනය. අපේ 151කට. එතකොට 49ක් ඉන්දියාවට දුන්නානේ. එතකොට 49ට ඉන්දියාවෙන් අපට ආයෝජනයක් ගෙනාවද ඩොලර් මිලියන 20ක් නෙමෙයි 10ක්වත්. ඉතින් මේක අපිට බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා. දැන් මම වෙලේ කැබිනට් පත්‍රිකාව දැම්මේ බිස්නස් ප්ලෑන් එකක් එක්ක මේ කටයුතු කරන්න. ඒකින්ද අපිට විවෘතව රටේ නීතියට අනුව ලෝකේ නීති අන්තර්ජාතික නීතියට අනුව කටයුතු කිරීමට හැකියාව තියෙන අපට ශක්තිය දෙන ස්වාධීනව කටයුතු කරන. මොකද අපි කියන සැකයක් ඇති වෙනවා නම් දැන් ඉන්දියාවට හිතෙනවා නම් අපි මේ චීනෙට වැඩිපුර සලකලා ඉන්දියාවට ගේමක් ගහන්න මෙතන පිට්ටනියක් හදනවායි කියලා. ඒතකොට ඉන්දියාව කියන්නේ අපිට මොකුත් දෙන්නේ නැහැ අපට දීපන් කියලා ඇවිල්ලා පාලෙන් වාඩි වෙනවා. චීනෙට හිතෙනවා නම් අපි මේ චීනෙට ගහන්න ඉන්දියාවට මොකක් හරි දෙනවා කියලා අපි ඉතින් නොවේ කියලා හිතෙන ආකාරයට ඒක එකපාර කරන්න බෑ. අපි කටින් ගිහිල්ලා කිව්වට කවුරුත් අපි උනත් දැන් මිනිස්සු මේ දේශපාලකයෝ කියනවා දැන් කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ නේ. මිනිස්සු මේ මොනවා කිව්වත් අපි කියන්නේ මොනවත් විශ්වාස කරන්නේ නැහැ. හොඳට හොයලා බලනවා. දැන් මේ ඔන්ලයින් එකේ දැන් ගිහිල්ලා බලනවා. හොයලා බලනවා. ඒකින්ද අපි පැවැත්ම ප්‍රතිපත්තිය වැඩපිළිවෙල දැක්ම ඒ සඳහා ගැළපෙන කණ්ඩායම් සම්බන්ධ කර ගැනීම අනිවාර්යෙන් අවශ්‍යයි. මම දකින විදියට මේ රට ඉස්සරහට ගෙනියන්න නම් එක අපිට පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක්, දෙක අපට ගැළපෙන රට ගොඩ ගන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තියක්. මේ දෙක ඉස්සෙල්ලම අවශ්‍යයි. ඊට පස්සේ තමයි අධ්‍යාපන ප්‍රතිපත්තිද අනිත් සෞඛ්‍ය ප්‍රතිපත්තිද ඒක ඔක්කොම අපිට මෙහි හදා ගන්න පුළුවන්. මම මේ සාකච්ඡාව මේ ඔබතුමා කතා කරන අතරේ මට සිහිපත් වුණේ මීට පෙර මම ඇමති ධූරයෙන් අයින් කරපු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමත් සමග මේ වගේ සාකච්ඡාවක් කළා. ඉතින් මාත් එක්ක සාකච්ඡා කරද්දී බොහොම අත්දැකීම් අනුසාරයෙන් අධ්‍යාපන ශ්‍රේෂ්ඨය, බලශක්ති ශ්‍රේෂ්ඨය, විද්‍යා හා තාක්ෂණ ශ්‍රේෂ්ඨය අරන් යන ක්‍රමවේද පිළිබඳව ඒ වගේම ශාස්ත්‍රීය මට්ටමින් සාකච්ඡා කරන් ගියා. ඔබතුමත් එක්ක කතා කරද්දී ඔබතුමාගේ අත්දැකීම් සහ ආර්ථික ගොඩ ගන්න ආකාරය ඔබතුමා පැහැදිලි කිරීමක් කරන් යනවා. ඒතර මම දකිනවා ඒ වගේම දැන් පසුපිළට වෙලා ඉන්න ආන්දර ප්‍රදර්ශනයක් වගේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු හිටපු ඇමතිවරු. දැන් මහින්ද සමරසිංහ මැතිතුමා නම් වෙන දුහරයක් හම්බෙලා ගියා. එතුමත් හිටියේ පාර්ලිමේන්තුවේ පසුපිළට වෙලා. ජෝන් සෙනෙරත් වගේ මහත්වරුත් ඉන්නවා පාර්ලිමේන්තුවේ පසුපිළට වෙලා. ඇමතිකම් දරපු ජ්‍යෙෂ්ඨ උදවිය. දැන් මට එක හතකින් කල්පනා වෙනවා මේ වර්තමාන ආණ්ඩුව ඇවිල්ලා කිව්වේ අපි හදන කැබිනට්ටුව ඇමති මණ්ඩලයේ විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් ඇමති මණ්ඩලයක් ඒ සඳහා පත් කරන උදවිය යම් කොමිටියක් කරා ඇවිල්ලා නිශ්චයාකාරයෙන් පත්වීම් ලැබනවා ජනතාවට සේවය කරන්න කියලා. දැන් ඔබතුමාට අනුරාධපුර මැතිතුමාට ප්‍රේමජයන්ත මැතිතුමාට එතකොට ජෝන් සෙනවිරත්න මැතිතුමාට මහින්ද සමරසිංහ මැතිතුමාට ආදී මූලික අවස්ථාවේදී කැබිනට් මණ්ඩලයේ දොර වැහුනේ ඒ විද්‍යාත්මක පදනමින් ඇමති මණ්ඩලයේ තේරු නිසාද කියලා ඇහුවොත් ඔබතුමාගේ ප්‍රතිචාරය කොහොමද? මේක ආන්න ප්‍රශ්නයක් නෙමෙයි. එසේ නොවන බව අද දවසෙන් දවස ඔප්පු කරනවා. ඉතින් ඒක මම හිතන්නේ අපි උත්තර දෙන්න ඕනි ගන්නේ මම මේකයි කිව්වේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඒ බලය දීලා තියෙනවා ජනාධිපතිට. ජනාධිපතිගේ බුද්ධියට හැකියාවට අනුව එතුමා විසින් ගනු ලබන තීන්දුව
අපිට අභියෝග කිරීමට කිසිදු ආකාරයක අයිතියක් රටේ අනුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොමැත. අප නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නේතේජු චන්දිම වීරක්කොඩි මැතිතුමා සමග අප මේ කතා බහ කරන්නේ. ගරු මැතිතුමා කැමති අපි වර්තමාන දේශපාලනය තුළ දැන් අපි දන්නවා රටේ ජනතාව ප්‍රශ්න ගණනාවක් ඉන්නේ. ඔබතුමත් ඒක විග්‍රහ කරනවා. මේ ප්‍රේක්ෂකයන්ුත් සාක්ෂි දරනවා. අද ආර්ථික අර්බුදය නිසා පැනනගන ප්‍රශ්නය. නමුත් මේ අර්බුදයෙන් ගොඩ එන්නේ මා මූලික වශයෙන් මේ පක්ෂ ඔක්කොම එකතු වෙලා යම් කිසි තැනකට එමු කියලා. දැන් අපි ගත්තොත් කරමැතුමනේ දැන් මේ වෙලාවේ දේශපාලන සභාවේ අපි දන්නවා විපක්ෂය දිනෙන් දින උද්ඝෝෂණ. අපි දැක්කා සමග ජන බලවේගය කොළඹට විශාල ජනකාවක් ගෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය රට වටේ උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කරන විශාල ජනතාව වටේ එකරාශි වෙනවා. ආණ්ඩුවට තියෙන ජනතා ප්‍රසාදය දිනෙන් දින අඩු වෙන බවක් මේ මාධ්‍ය දිහා බලන් ඉන්නකොට පේනවා. ඇතරම කරමැත්මනේ දැන් අපේ ඔබතුමාගේ අත්දැකීමත් එක්ක ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කරේ. ඒතකොට ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණට සම්බන්ධ වුණා. අද ඔබතුමා කියන ඔබතුමා මහ ජනතාවගේ ඡන්දෙන් ආපු කෙනෙක් ස්වාධීනව ක්‍රියා කරන්න පුළුවන් කියලා. ස්වාධීන පුද්ගලෙක් හැටියට කල්පනා කරලා බැලුවොත් අද මේ පවතින දේශපාලනය තුළ හෙට මැතිවරණයක් අපි කියන්නේ මහ ඡන්දයක් කියලා. කිසියම් ඡන්ද විමසීමක් තිබ්බොත් ප්‍රතිඵලය කොහොම වේද? මෙමය අද දැන් ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේ සියලු දේශපාලන ભેද බින්නවීම පිපිරීම් තුල රට බොහෝම ප්‍රශ්නවලට මැදිහත් වෙලා තිබුණත් ජනතාවට ජීවත් වීමේ ප්‍රශ්නය තදින්ම දැනෙලා තිබුණත් දේශපාලන වශයෙන් ජනතාව ජයග්‍රහණය කරන ලකුණක් අපි දකිනවා. මොකද ඉතිහාසයේ අවුරුදු 70 ගාණක් දැන් 73න් 70 ගාණක් ජනතාව අල්ලගෙන හිටියේ දැහැගෙන හිටියේ දේශපාලන පක්ෂ. දැන් අපි ගමට ගියාම කැපුවත් කොළ කැපුවත් නිල් කියලා මේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. දැන් හැබැයි කොළත් කැපිලා ඉවරයි නිලුත් කැපිලා ඉවරයි. ඒ කියන්නේ මේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රවාහ දෙකම දැන් හුලම් බැස්සලා. දැන් ඒ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රවාහ බොහෝ දුරට ක්‍රියාත්මක වුණේ පවුල්. ඒ පවුලක් මූලික කරගත්ත නායකත්වයක්. සාම්ප්‍රදායික දා ඩී.එස්. නායක මහත්තයා මේ රටේ නායකයා හැටියට පත් වුණේ එදා අවශ්‍ය වුණා නිදහස ලැබුණාම රටේ ප්‍රභූවරයෙක් රට බාර ගන්න. හැබැයි ඊට පස්සේ පවුලක් ගියා. බණ්ඩාරනායක මහත්තයා බුද්ධිමතෙක් හැටියට ඇවිල්ලා මේ රට යන වැඩපිළිවෙල පිළිබඳ දැක්මක් එක්ක එතුමා ප්‍රතිපත්ති මාලාවක් එක්ක එළියට ඇවිල්ලා වැඩපිළිවෙලක් පටන් ගත්තා. රටේ පොදු ජනතාවට. එතනත් පවුලක් ක්‍රියාත්මක වුණා ඉස්සරහට. ඒකෙත් now extend දැන් මේ දිගුවක් නැවත පවුල් දිගුවක්. ඇවිල්ලා තව දැන් පවුල් ග්‍රහණයක් ආවා. දැන් මේ යන විදිහට මිනිස්සු දැන් ඒකට එකඟ නැහැයි කියන එක අද ඊටාම පැහැදිලි. එතකොට ඉස්සරහට දැන් ජනතාවට අවස්ථාවක් තියෙනවා පොදු වේදිකාවක්. දක්ෂතාවය මත ජනතාවට කරුණු කියාපෑමට හැකියාව අවස්ථාව ලබා දීලා ඒ තුල එකතු වෙන ප්‍රතිපත්ති මාලාවක් තුල එකතු වෙන කණ්ඩායමකට. දැන් විතර කාලේ තිබුණේ පුද්ගලනේ. දැන් අපි බණ්ඩාරනායක මහත්තයාගේ මැරුවත් අපි මහින්ද සුළඟේ ආවේ කක්කුට්ටොද පොල් කිච්චොද මොකුන්ද කියලා බලන්නේ හැබැයි සුළඟේ. එහෙම නෙතිබුනේ. දැන් ඒකෙන් මිදිලා. ඒක රටට හොඳයිනේ. එතකොට මිනිස්සු දැන් අපි වගකීමක් තියෙනවා රටට ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරන්න ඕන. මෙන්න මේ රට ඉදිරියට ගෙනියන්න නම් මෙන්න මේ ප්‍රතිපත්ති මේ විදියට ක්‍රියාත්මක කරන්න ඕන. එතකොට ඒ ක්‍රියාත්මක කරන්නේ දැන් මාෆියාවක් නැහැනේ. දැන් අපි පක්ෂයක ඉන්නවා නම් පක්ෂයෙන් මොකක් හරි වෙනකොට පක්ෂේ නේද කියලා ඉතින් පක්ෂ තීන්දුවේද ඕන එකක් වහන්න කටයුතු කරනවා. ඒකෙන් හානියක් වෙන්නේ රටටනේ.
දැන් අරෙමුණාම එහෙම ගන්න අපි යම්මත් දැකීමක් දැක්කනේ මේ අපි ජාතික ආණ්ඩුවක ඉඳගෙන එතන ෆේලියර් එක උනේ එතන පක්ෂ දෙකම ඒ වන විට ශක්තිමත්. ඉතින් පක්ෂ දෙකම තමන්ගේ අභිමානය මේ සුරක්ෂිත කරගෙන ඉදිරියට එකපාරය අනිත් එක්කෙනා යන්න තමයි උත්සාහ ගත්තේ. හැබැයි එතනදිත් දැන් යම් වැරද්දක් අර පාර්ශවයෙන් වෙනවා නම් අපි අර කැබිනට් එක තුලත් මේ විරෝධ වෙන්න ඒක වැරදි රටට වෙන්න බෑ කියලා ආගිව් කරන්න හැකියාවක් ඇති වුණා දෙපැත්තක් තිබිච්ච ඉන්න. හැබැයි දෙපැත්ත. එහෙම නැති එකක් නම් හැම කෙනාටම අවස්ථාව ලැබෙනවා වැරදි දෙයක් යමෙක් කරනවා නම් ඔක වැරදි. මේකයි වෙන්න ඕන. මේකයි මගේ අදහස. මටත් අදහස් ප්‍රකාශ කරන්න ඕන. එහෙම කියලා සාකච්ඡාවක් එක්ක අවසාන පොදු තීන්දුවකට ඇවිල්ලා රට වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන පරිසරයක් නිර්මාණය කිරීමට දැන් මම හිතන්නේ පරිසරය රටේ ඇති වෙමින් පවතිනවා. දැන් ඔබතුමාගේ විග්‍රහය එහෙම වුණාට දැන් කෙනෙක් කියන්න පුළුවන් අද අපි සමාජයේ ගත්තාම ඇහෙන දෙයක් තමයි ශ්‍රී ලංකා පුජන පෙරමුණු ආණ්ඩුවත් ජනතාවගෙන් ඈත් වෙලා ජනතාවගේ අපේක්ෂා ඉටු කරන්න සමත් වෙලා නැහැ. ඒ වගේම විපක්ෂයත් අපි කිව්ව සමග ජන බලවේගයේ ප්‍රධාන විපක්ෂයත් ඒ හැටි සාර්ථකත්වයක් පේන්නේ මේක ඒ ආණ්ඩු විරෝධී බලවේගය ඒකරාශී කරන්න අසමත් වෙලා තිබෙනවා කියලා. හැබැයි අද ආණ්ඩුවත් අලුත් දේශපාලන ප්‍රවාහයක් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ප්‍රධාන විපක්ෂයත් අලුත් දේශපාලන ප්‍රවාහයක් සමග ජන බලවේගය. නැවත ජනතාව කලින් කොලින් තැන් තැන් අහනවා කොහොම නමුත් මේ රට ගෙන යා හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවක් හෝ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවක් කියන මතයට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙක ගැන නැවත හැරී බැලීමක් කරනවා කියලා කෙනෙක් කිව්වොත් ඔබතුමාගේ ප්‍රතිචාරය කොහොමද? මම හිතන්නේ මිනිස්සු ඉස්සරහට යන්නේ. විශේෂයෙන්ම දැන් අපි කතා කරන ඒ අපි දේශපාලඥයෝනේ. අපි දේශපාලඥයෝ හැටියට දකින්න හැකියාව තියෙන්න ඕන ඉදිරිය. අපි අපේ කාලෙටත් නෙමෙයි දැන් අවුරුදු 35 40ට පස්සේ උදවිය හිතන්නේ සම්පූර්ණ වෙනස් විදියකට මම දන්න විදිහට. ඒ අය අනිත් එක පුරුදු වෙලා තියෙන්නේ අපේ කාලේ අපි ඉගෙන ගත්තේ මොනොලොග්. අපේ ටීචර් උගන්වනවා අපි අහන්නේ. ටීචර් වැරද්දක් කිව්වොත් ඒක හරි. ටීචර් කෙනෙක් වැරදි කිව්වොත් අපි ගුටි කනවා. ඒකනේ. දැන් එහෙම නෙමෙයි. දැන් ඩයලොග්. දැන් ටීචර් බොරුවක් උගන්වනවා නම් ළමයා පිටිපස්සෙන් ගහලා බලනවා. මේක වැරදි. ටීචර් බයිට් එකට ගන්නවා. ඒ වචනෙන් කියන. එහෙම පුරුදු වෙච්ච දරුවෝ එහෙම පුරුදු වෙච්ච પરම්පරාව ආපහු ගල් යුගයට යන්න කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන උත්තර දෙන්න පුළුවන්. දැන් අද ලෝකේ දියුණු වෙච්ච රටවල් බලන්න. ඒ රටවලත් සාම්ප්‍රදායික කොහොමනේ ආවේ. දැන් ඉන්දියාව බලන්නකො ඉන්දියාවේ දැන් ගාන්ධිලට මේ දේශපාලනයෙන් ඉවත් වෙන මට්ටමට ප්‍රියංකා ගාන්ධි පැත්තකට ගිහිල්ලානේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේත් පවුල් තිබුණානේ. දැන් ඒ වයින් මිදිලා දැන් බයිඩන්ලා දැන් බලන්න කමලා හැරිස් ඉන්දියාවෙන් ඇවිල්ලා මේ කවුද එහෙම ලොකු වෙනසක් ලෝක දේශපාලනයේත් ඒ වගේ තත්ත්වයක් අද ප්‍රවණතාවය නැති වෙනවා. දැන් මේ පාකිස්තානයේ වෙනමම මේ ඉම්රාන් ખાන් ආවේ සාම්ප්‍රදායික දේශපාලන පවුලකින් නෙමෙයි දේශපාලන පවුල් තියෙන රටක්. ඒකින්ද මම විශ්වාස කරන මට දැනෙන දේ තමයි මිනිස්සුන්ට ඕන අන්තික අද කවුරුවත් කාටවත් නැවෙන්න ඡන්ද දීලා පත් කරපු එකාට වඳලා එහෙම යුගයක් නැතිබුණේ. එදා ඡන්ද දීපු මිනිහට නෙමෙයි දැන් අපි දියුරුම් දෙනකොට මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තයා සීජේ සෙනවිරත්න මහත්තයා මම ගාල්ලේ අවුරුදු 50ක් වෙනකොට ඒ කාලේ තුමා අවුරුදු 50ක් සේවය අවසන් කරලා ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්. එතකොට එතුමා ගාවට ආවම සේවාදායකයට අනේ කොණ ප්ලැන් දීපන්. එහෙම නඩුවේ වුණාම කිව්වලු young man will have lunch කියලා. ඊට පස්සේ රෙස්ට් හවුස් එකට ගිහිල්ලා දෙන්න එක කෑම කාලා හොඳට කෑමයි ඔක්කොම තියෙනවා ගෙනල්ලා ඕඩර් කරලා කෑවලු. කාලා ඉවරලා බිල ගෙනත් දුන්නා. බිල ගුණාම ජෝර්ජ් රාජපක්ෂ බිල අරගෙන
මෙහෙම මේ ගුලි කල්ලා මේ දැන් අරගෙන මෙහෙම විසි කරාලු එළියට රෙස්ට් හවුස් එකේ මිදුලට විසි කරනකොටම ගහක් යට ඉන්න මිනිහෙක් දුවගෙන ඇවිල්ලා අර විසි කරපු ගුලිය අහුලගෙන ඇතුළට ඇවිල්ලා බිල ගෙවුවා. දැන් මේ ක්ලයන්ට් ෆී එකක් ගෙවලා ලෝයර් ඇවිල්ලා වාඩි වෙලා කාලා බීලා සතුටු සමීචි කරලා ඔක්කොම කරන ගහක් යටත් ඉඳලා බිල විසි කරාම බිලත් ගෙවලා. එහෙම තිබුණේ අද කොහමද? ඒකින්ද එතෙන්ට අද යනවද? ඒ ඉදදා වත්තේ සුපිරින්ටෙන්ඩන්ට් එනකොට කානුවට දුවන මේ කම්කරුවා අද හෙමින්වත් හින්දා අද සමාජය හිතන විදිය වෙනස්. ඉතින් අපි මේ වැඩවසම් යුගයකට ආයිගෙන යන්න යයි කියලා හිතනවා නම් ඒක වෙන්නේ නැහැ. අපි අද යන්න ඕන ඊට එහා ප්‍රගතිශීලී. ප්‍රගතිශීලී කියන්නේ මේ පෙර මේ අර මේ මොනවාද මේ කෑගගහ පාරේ මේ පෙළපාලි යන කට්ටිය නෙමෙයි. ඒ කියන්නේ ප්‍රගතිශීලී කියන වචනය පරිසමාප්තයෙන්ම ප්‍රගතිශීලීව හිතන යුගයකට තමයි මේ රට ගෙනියන්න තාරුණ්‍ය අලුත් පරම්පරාව කැමති. සාමාන්‍යයෙන් අද පාරට බැස්සාම ගරු මන්ත්‍රීතුමනි දැන් සාම්ප්‍රදායික ඔබතුමාගේ අදහසේ සිට මම මේ කතා කරන ඔබතුමාගේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට නෙමෙයි ඉඩකඩ තිබෙන්නේ ඉදිරියට කියන කාරණාව මත කතම් කට්ටිය කියන්නේ හරි. ඒ පැත්තෙන් කල්පනා කරාම කියන්නේ UNP එකත් රට පාලනය කළා, ශ්‍රී ලංකා එකත් රට පාලනය කළා, ඒකට සම්බන්ධ දේශපාලන පක්ෂ රට පාලනය කළා, පවුල් පිටින්ම නම් වශයෙන් කියනවා. අපි මෙවර මේ JVPට ජාතික ජන බලවේගයට අනුර කුමාරට අවස්ථාවක් දෙන්න ඕන. ඕක තමයි සාමාන්‍යයෙන් අපි 10 දිනක් ඇහුවොත් 6 දිනක් කතාව. ඔව්. නැහිම කතාවක් තියෙනවා මිනිසුන්ගේ. හැබැයි දැන් JVPත් මම මේ මොකද දැන් නෙමෙයි තුමලත් අපිත් එක්ක ආණ්ඩුවක හිටියනේ. ඔව්. 2004 අපි ආණ්ඩුවක් හැදුවනේ තුමලත් එක්ක කියලා තියෙනවා. නමුත් ඒක මේ ඉදිරියේදී මම මෙතන ඉඳගෙන මේ JVP එකට දෙන්න එපා. මම මෙතන ඉඳගෙන මේ සජබෙට දෙන්න එපා. මම මෙතන ඉඳගෙන පොට්ටුවට දෙන්න එපා. මම මෙතන ඉඳගෙන තව මොකක් හරි හැදෙන එකට දෙන්න එපා කියලා කිව්ව පළියට මිනිස්සු ඒවා තීන්දුව කරලා ඉස්සර තමයි. ඉස්සර කාලේ ශාඛා සමිතිය තියනෝ ගමේ සංවිධායක කියන පත් කරන ශාඛා සමිතිය කට්ටිය කැඳවන ශාඛා සමිතියෙන් කියනවා අන්න මූට තමයි ඡන්දෙ දෙන්න ඕන. මිනිස්සු ගෙදර ගිහිල්ලා ඒක ලියන් ඉඳලා අතේ ලියන් ඉඳලා ගහනවා. දැන් ඒ කට්ටිය අඩුයි. එහෙම ඒකින්ද ඒ කට්ටිය අඩු වෙන්න තමයි රටට හොඳක් වෙන්නේ. ඒකින්ද අපි බලමු මේ විවිධ කතා එනවනේ. තාම ඉස්සරහට වඩාත් ජනතාවාදී වඩාත් ජනතාව හිතන දේ තේරුම් ගන්න පුළුවන්. වඩාත් රටට වැදගත්. මොකද ජනතාව හිතන දේ කියලා අපි ජාතිවාදී අවුස්සලා එහෙම නැත්නම් මොකක් හරි මේ කාට හරි ගහන්න හරි මොකක් හරි කරන්න හරි බොරුවක් කියලා ඒ දවස්වල හාල් සේරුව දෙන්නම්කෝ ඇටාට දෙන්නම්කෝ ඒ වගේ දේවල්ට ඡන්දෙ දීපු මිනිස්සුනේ. දැන් අපේ දානායක මහත්තයා බිබිලේ ගිහිල්ලා බිබිලේ වරායක් හදනවා කිව්වමත් බිබිලි මිනිස්සු ඡන්දෙ දුන්නා. හරි. ඒ වගේ දොඩම් බිබිලේ දොඩම් රට යවම වරායක් හදනවා. ඉතින් ඒ වගේ ඉතිහාසයක් තියෙන රටක ලොකු වෙනසක් වෙන්න ඕන. හැබැයි ඉතින් අපි බලමු ජනතාව මේ දැන් සාම්ප්‍රදායික දෙයින් මිදිලා ඉන්න ප්‍රමාණය වැඩි නිසා අපි විශ්වාස කරනවා ඒ වගේ අලුත් ඒ වගේම තිත්ත ඇත්ත කියන්න වෙනවා. දැන් අපි අපේ වගකීමක් තියෙනවා. දැන් අපි දේශපාලනය කරනවා කියලා අපි බොරු කරන්න බෑ. මිනිස්සු බොරු කරොත් ඒක ඉවසන්නේත් නැහැ. දැන් අපිට පුළුවන් ද මම කලින් කිව්වා වගේ IMF එකට බැනලා අපිට IMF එක ඕනේ නැහැ. දැන් මුළු රටම පිළිගන්නවා දැන් අපිට යන්න තියෙන්නේ IMF එක. ඒතකොට ලෝක බැංකුව IMF එක UN එක මේවා එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි ඒ වාගේ යම් කිසි අපට නොගැලපෙන කොන්දේසි තියෙනවා නම් ඒ කොන්දේසි වලට අපිට හානිදායක නොවන ආකාරයට වෙනස් කර ගැනීමට බුද්ධිය, හැකියාව, කුසලතාවය, සම්බන්ධතාවය ඒ රජයකට තියෙන්න ඕන.
ඒ වගේම හැම රටක් එක්කම අපි ඒ රටට බැලලා මේ රටට බැලලා එහෙම කරන්න බෑ. ඒකද අපිට අමාරු දේ කියලා මෙන්න මේ කාලේ මේවා දෙන්න අමාරු වෙයි. අපි ඉස්සරහට යන්නේ මේ විදියට හැම එක්කෙනාටම වැඩ කරන්න වෙයි. වැඩ කරන්නේ නැතුවනේ අපි කට්ටිය බලන් ඉන්නේ වැඩ කරන්න නැතුව සල්ලි ගන්න. මෙහෙම වැඩ කරොතින් තමයි අපට ගැළපෙන මේ ඒ හා සම්බන්ධ දැන් නීතිය දැන්නේ දැන් අපේ උදාහරණයක් ගත්තොත් සිංගප්පූරුව දියුණු වෙන කාලේ සිංගප්පූරුවේ තිබිච්ච පළවෙනිම ප්‍රශ්නේ තමයි ලේබර් අන්රෙස්ට් එක. මොකද උන් හිටියේ ගංජා ගහලා කසිප්පු ගහලා අරක්කු ගහලා කාලා කන්නේ වෙච්ච જાතියන්නේ. ඒක වෙනස ඇති කරන්න හැදුවම එහෙම ප්‍රශ්න ඇති කරා. හැබැයි ඒගොල්ලන්ගේ ලී කුවන් යූ ලේබර් සම්බන්ධව කම්කරුවන් සම්බන්ධව හදපු ප්‍රතිපත්තිය පිළිගත්තට පස්සේ කම්කරු ප්‍රශ්න තිබුණේ නැහැ. එයා තමයි වැඩ කරේ. ඒ විදියට දිරිමත් වෙන ආකාරයට සුරක්ෂිත වන ආකාරයට හැමදෙනාම මේ කොටස්කරුවන් වෙන ආකාරයට ගැළපෙන්නා වූ ප්‍රතිපත්ති. දැන් අපේ තියෙන ආයතන උනත් දැන් ඒ රටේ හැමදේම රාජ්‍ය පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්. රාජ්‍ය හැටියට බොහෝ විට කරලා තියෙන්නේ ඉඩම් කැල්ල දීපු එක. ඉතින් අපේ ඒ සේවකයන්ට යම් කොටසක් වෙන විදියට මේ සියල්ල වෙනස් කරලා ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. එතකොට ඔය මිනිසුත් වැඩ කරනවා. දැන් තමන්ගේ දැන් අපේ ආයතනය අපි නොකරොතින් අපට කන්න බැරි වෙන බව අපි දන්නවනේ. ඒකින්ද අපි ඒක කරනවා. හැබැයි අපි ගිහලා රාජ්‍ය සේවකයෝ හැටියට කොහොමද අපිට පඩි ගෙවන්න ඕන. ගෙවුවේ නැතු බලා ගන්න පුළුවන්. අපි හැමෝම පාරට වහිනවා. එහෙම හිතන මිනිස්සු මානසිකත්වයක් මේ රටේ තියෙන. ඒක වෙනස් කරලා අපි වැඩ කරමු. අපි රට හදමු. හැබැයි එතකොට රට හදනකොට රට හදන කට්ටියට වෙන සුරසැප වැඩ කරන කට්ටියට මස්කටු එහෙම බෑ. විශ්වාසයක් රට හදන්න එනවනම් අත් දෙක උස්සලා අපිත් ඒ කැපකිරීම කරන්න සූදානම් කියන කණ්ඩායමක් එක්ක එකතු වුණොත් මම හිතන්නේ මේ රට හදන්නත් පුළුවන්. ඒ කණ්ඩායමට ජනතාව විශ්වාස කරයි. අප නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවය ප්‍රධාන පාරක් මැදිරියට. අද මේ ජනහඬ සාකච්ඡාව තුළ කතා බහට එක්වන්නේ ශ්‍රී ලංකා පොච්චන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් කරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ චන්දිම වීරක්කොඩි මැතිතුමා. දැන් අපි රජයේ වැඩ ගැන අපේ ධනාත්මකව නොව ඍණාත්මකව බොහෝසේ මේ සාකච්ඡාව තුළ කරුණු ඉදිරිපත් කළේ ඔබ රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වෙලා. නමුත් දැන් අප දන්නවා මේ රජය පත්වෙච්ච ගමන් රැකියා ලක්ෂයක් ලබා දුන්න අර උගත් ප්‍රජාවගෙන් බැහැරව. එතකොට වර්තමානයේ ගරු මුදල් අමාත්‍ය දසුල් රාජපක්ෂ මැතිතුමාගේ යෝජනාවක් අනුව මා දන්න හැටියට ගමට ලක්ෂයක් වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. දීමනා ලබා දෙනවා. ඉතින් මේ වගේ වසංගතයක් COVID-19 වගේ ගෝලීය වසංගතය මුහුණ දෙන අතර මේ වගේ යම් ජනතාවට සහන දෙන වැඩ පිළිවෙල මං කියන්නේ බඩමිඩ සම්බන්ධ කියන්නේ මං කිව්වේ කාරණා පිළිබඳව යම් සංවර්ධන ව්‍යාපෘතිය වගේ ඒවා ක්‍රියාත්මක වීම සිදු වෙනවා. ඉතින් මේ බෑ යම් හොඳක් ඔබතුමා දකින්නේ නැද්ද? දැන් මේමයි අනිවාර්යයෙන්ම සංවර්ධන කටයුතු සිදුවිය යුතුයි. ඒවයි ඒ වෙන දේවල් දැන් අපි මේ දේශපාලනයේ ඉන්න උදවිය හැටියට අපෙත් එක්ක ඉන්න කට්ටිය අපෙන් ඇවිල්ලා කියනවා අපිට රස්සා දෙන්න. අපිට මේ වරක දෙන්න මේක දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් එතකොට මේ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක වෙනකොට ඒ ප්‍රතිලාභ නිසි ආකාරයට නිසි පුද්ගලයාට නිසි ලෙස ලැබෙන ආකාරයේ ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් අපිම දන්නවා දැන් සමහර තැන්වල මේ ලයිස්තු හදන්නේ ප්‍රාදේශ සභා මන්ත්‍රීලා. ඉතින් ප්‍රාදේශ සභා මන්ත්‍රීට ඕන විදියට එයා දැන් ප්‍රාදේශ සභා මන්ත්‍රීට කරන්න දෙන්නේ දෙයක්වත් නෑ. ප්‍රාදේශ සභා මන්ත්‍රීට මේ ලයිස්තුවක් හදන්න බලයක් දුන්නයි කිව්වම ඡන්ද දීපු මිනිස්සු ඇවිල්ලා ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ ගෙදර මටත් දීපන් මම තමයි උඹගේ ගෙදර හිටියේ.
ඒ මිනිහත් මේ ගමේ ඉන්න ඕන මිනිහෙන් ගමේ ජීවත් වෙන මිනිහෙන්නේ. ඉතින් එතකොට ඒකෙන් බැහැර වෙන්න ප්‍රායෝගිකව එතුමටත් අපහසුතාව ඇති වෙනවා. මේක අපි ඔක්කොම ගම්වල අන්තිමේ මේ മന്ത്രി කන්න නැතිවලා ගෙවල් වල ඉන්න එපා. විශේෂයෙන් ප්‍රාදේශ සභා മന്ത്രി ගමේම ඉන්නේ. නැත්තම් ගුටි කනවනේ දැන්. අපහසුතාවයටපත් වෙනවනේ. ඒකින්ද අපි මීට වඩා ඒ ක්‍රමවේදයන් දැන් ඇත්තටම කමිටුවක් හදලා තියෙනවා. දැන් ඉස්සර ගම් සභා තිබුණා. දැන් ග්‍රාමීය කමිටුව කියලා එකක් තියෙනවා. ඉතින් ඒ ග්‍රාමීය කමිටුව කිව්වට දැන් එතන മന്ത്രിවරුන්ගේ බුද්ධි මට්ටම වෙනස් නේ. දැන් മന്ത്രിවරු මොලේ පාවිච්චි කරලා වැඩ කරන മന്ത്രിවරු මේකේ කීප දෙනෙක් ඉන්නවා. හැබැයි දැන් മന്ത്രിවරු වැඩිවීම සහ අර පොල්ලෙලි පොල් කටු වගේවත් මේ ඇතුල් වීම තුල මේ ප්‍රායෝගික ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් එතකොට අර රජය බලාපොරොත්තු වෙන දේ අදාළ අමාත්‍යවරයා බලාපොරොත්තු වෙන දේ ප්‍රතිපත්තියේ තියෙන දේ නෙමෙයි ප්‍රායෝගිකව ගමේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අන්න ඒ ගැන මම හිතන්නේ අපි මේ ජනතාව හැටියට මීට වඩා විමසිලිමත් වෙනවා. මොකද ජනතාව වැරද්දක් වෙනවා නම් එතන වැරද්දට එරෙහිව නැගී සිටින්නට හැකියාවක් ඇති කර ගන්න ඕනේ. එහෙම වෙනවා නම් මොකද ජනතාවත් ඔය කොච්චර කතා කරත් මේ මොන ප්‍රගතිශීලී විදියට කතා කරත් තමන්ගේ වැඩේට ආවම ඒක ඔක්කොම ඉල්ලන්නේ තමන්ටනේ. ඇත්ත කතාව. ඉතින් මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා. ඉතින් ඒවා පිළිබඳ දැනුමක් ඇති වෙන්නේ මේ දේශපාලන ප්‍රවාහයේ යම් අත්දැකීම් ලැබුවම. ඒකනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දේශපාලනයේ සාර්ථකම ජනාධිපතිවරයෙක් හැටියට මේ රටේ අදටත් සනිටුවන් වෙන්නේ. එතුමාට ඉවෙන් දැනෙනවා. මොකද එතුමා බිම් මට්ටමේ ඉඳන් හැම කෙනෙක් එක්කම හිටපු නිසා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැන අදත් කතා කරන්නේ ඒ ඉව තිබිච්ච කෙනෙක් හැටියට. බිම් මට්ටමේ ඉඳන් ඒ තිබිච්ච එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒකෙන්ද දැන් ඒ හැකියාව දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ උනත් එතුමිය මේ ඒ දේශපාලන ඉවසා පල්ලෙහා මට්ටමේ තිබිච්ච සම්බන්ධතාවය තුළ යම් සාර්ථකත්වයක් ලැබුවානේ මිනිස්සු අතර. ඒකින්ද ඒ දේශපාලන මේ ඉව කියන එක පිළිබඳ අඩුව අද අපිට දැනෙනවා. ඔබතුමා මේ යහපාලනය කියලා ආණ්ඩුවක් තිබුණ ඒකේ ඇමති ධුරයක් දරපු කෙනෙක්. ඔබතුමා අද ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ මන්ත්‍රී ධුරයක් දරන කෙනෙක්. ඊට කලින් ඔබතුමා රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ ඇමති ධුර දරපු කෙනෙක්. මම හිතා මම මේ අහන ප්‍රශ්නයට ඔබතුමාගෙන් ස්වාධීන ප්‍රතිචාරයක් පිළිතුරක් ලැබෙයි කියලා විශ්වාස කරන ඔබතුමා වෘත්තීයෙක් නීතිඥවරයෙක් හැටියට මම අහන්නේ දැන් අප බැලූ බැලමට ජනතාවට හිතෙන දෙයක්. අපි දකිනවා සමහර කාලවලට ආණ්ඩුපත් වෙනවා, ගිය ආණ්ඩුවේ වැරදි කරපු කට්ටිය නඩු දානවා, නැවත ටිකක් කල්ලාදී ආණ්ඩුව වෙනස් වෙනවා, ඒ නඩු වලින් නිදහස් වෙනවා. දැන් අපි කිව්වත් පහුගිය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා එකතු වූ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට කරපු ආණ්ඩුව තුල වංචා දෝෂණය කරපු කට්ටියට දඬුවම් දෙනවා කියලා පොරොන්දු වුණානේ. ඒ අනුව යම් යම් නඩු හබ තිබුණා. ඒක කරගෙන ගියා. නමුත් වර්තමානයේ අපි දකින ඒවකට පවරපු නඩු ලස්සෝ දෝෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවෙන් එන පුළුවන්, නීතිවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එන්න පුළුවන්. ඒවා සමහරවිට මේ අපිට දැන් දිගටම ප්‍රවෘත්ති වල ඇහෙන්නේ නිදහස් කොට නිදහස් කිරීම, එක්ක නීතිපති ඉල්ලාස් කර ගැනීම ආදී ප්‍රවෘත්ති. ඒකේ වරදක් දකින්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් ඒක බලන් ඉන්න කෙනාට මේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට නැත්නම් ජනතාවට හිතෙන්න පුළුවන් ආණ්ඩුවේ නඩු දානවා, මේ ආණ්ඩුවේ නිදහස් වෙනවා. එතකොට ඒ අර්ථයෙන් ගත්තාම අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව දෙන තත්ත්වය ගැන ඔබතුමාගේ අදහස් කුමක්ද කියලා මම අහන්න කැමතියි. මෙතන වෙන්නේ ඇත්තටම මේ ආකාරයේ හැසිරීම තුළ අපේ මහජනතාව මේ පිළිබඳව දැකලා ඇති කරගන්න පිළිකුල් සහගත භාවය ප්‍රායෝගිකව මේ අපි රටක් හැටියට රට තුල අධිකරණයේ විශ්වාසය පිළිබඳ ඇතිවෙන ප්‍රශ්නය නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් දෙපාර්තමේන්තුව, කොමිෂන් සභාව පිළිබඳ ඇතිවෙන තත්ත්වයට එහා ගිහිල්ලා
අපි රටක් හැටියට දැන් අපිට ඕන මේ නැවත ප්‍රශ්නේ ඩොලර් එන්නේ විදේශීය අපේ විදේශීය විනිමය ආයෝජන අවශ්‍යයි. අපේ රට ගැන විශ්වාසය අවශ්‍යයි. ඉතින් එතකොට පළවෙනි දේ තමයි යම් කෙනෙක් යම් ආයෝජනයක් කරන්න යම් තැනකට යනවා නම් එතන ගිහිලා Tamanට සාධාරණයක් වෙයිද? මොකද පිට කෙනෙක්නේ. එතන ශක්තිමත් නීතිමය රාමුවක් තියනවාද? එතන අධිකරණයේ ස්වාධීනද? පොලිසිය ස්වාධීනද? මේවා පිළිබඳ අවධානය යොමු කරනවා යම් මේ කියන්නේ පිළිගැනීමක් තියෙන ආයෝජකයෙක් එන්න කලින්. එතකොට ඒ තත්වයට ඉතාම අහිතකර හැසිරීමක්. ඉතින් මේක යම් කිසි ආකාරයකට යම් කිසි කෙනෙක් බලපෑමක් මත වැරදි විදියට නඩු දැම්මා නම් ඒක වැරදි. එහෙම වැරදි විදියට නඩු දාලා තියෙනවා නම් ඒ වැරදි විදියට නඩු දාන්න ක්‍රියාත්මක වෙච්ච නිලධාරියට විරුද්ධවත් පියවර ගන්න ඕන. එහෙම නැතුව එහෙම හරියට නඩුවක් දාලා ඒක වැරදි විදියට මේ නිදාස් කර ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. එයාට විරුද්ධවත් අනිවාර්යයෙන්ම පියවරක් ගන්න මොකද ජාතියේ ප්‍රශ්නයක්. රටේ ප්‍රශ්නයක්. මේ ශ්‍රී කරන්නේ අපේ රටේ අනාගතයත් එක්ක. අධිකරණය කියන්නේ රටේ ස්වාධීනත්වයේ මුදුන්මල්කඩ. ජනතා අයිතිවාසිකම් වල මුදුන්මල්කඩ. අපි පාර්ලිමේන්තුවෙන් ඒ බලය සියල්ල පවරලා තියෙන අධිකරණයට. ඉතින් එතන පිළිබඳ විශ්වාසය කඩ කිරීම වෙනුවෙන් යමෙක් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට එරෙහිව මම හිතන්නේ පළවෙනි දඬුවම මිනි මැරුමට එහා ගියපු දඬුවමක් දෙන්න ඕන. ඒකට සම්බන්ධ වෙච්ච උදවිය ඉන්නවා නම් එහෙම නැත්නම් අපේ රට ඔය දැන් අවසානයේ දැන් කතා කරන්නේ ඩොලර් නේ. අපි හිතනවා ඩොලර් නැත්නම් ගිහිල්ලා හාරලා අරන් එන්න කියලා. මෙන්න මේවා හින්දා තමයි ඩොලර් නැති වෙන්නේ. ඒකින්ද මේවා කවුරු හරි දෙපැත්තක් තියෙනවා. ඇත්තටම ඔබතුමා යහපන් ආණ්ඩුවේ කැබිනට් එක නියෝජනය කළානේ. ඔව්. ඒ කාලේ මේ ඇත්තටම එක්තරා පවුලකින් පරිගන්න හිතාමතාව නඩු පැවරීම් කළාද නැත්නම් මෙමය අපි සම්බන්ධයක් ඔය කමිටු තිබුණයි කියන ඒවාට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරේ. අපිත් එක්ක ඒ ගැන එහෙම සාකච්ඡාවක් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. අපි සම්බන්ධ කරගත්තේ නැහැ. හැබැයි එහෙම වුණා නම් ඒක වැරදි. ඒ වගේම රටේ යම් කිසි වැරද්දක් කරලා තියෙනවා නම් එයාට දඬුවම් ලැබිය යුතුයි. මොන සක්කර දේවේන්ද්‍රයා වුණත් එහෙම නැත්නම් මේ රට යන්න බෑ. ලී කුවාන් යූ ඉස්සෙල්ලම දඬුවම් දුන්නේ තමන්ගේ හිතවත්ම කෙනාට. ඒකින්ද අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට තිබිච්ච විශාල දැවැන්ත පෞරුෂය මේ හොරෙක් නොවේ කියන ඒ නම විනාශ වුණේ අර මහෙන්ද්‍රන් කියන මිනිහට විරුද්ධ ප්‍රශ්නේ ඇති වෙච්ච වෙලාවේ එතුමා හැසිරෙච්ච විදිය තුල. ඒ වෙලේ මං හිතන්නේ එතුමා එතුමා මේගේ තිබිච්ච ඒ පෞරුෂය නම සියල්ල විනාශ වුණා. හැබැයි ඒ තීන්දුව ඒකේ අනිත් පැත්තට කටයුතු කරා නම් එතුමා විශාල ජයග්‍රහණයක් ලබනවා. දැන් මේ ජනාධිපතිතුමා ඇවිල්ලා අර පොල්තෙල් වැඩේ රටට මේ ඒ ගත්ත තීන්දුව ඒ ප්‍රශ්නේ වෙච්ච වෙලාවේ අඩුම තරමේ නැවත අය කර ගන්න හරි කියලා වහාම තීන්දුව කරා නම් විශ්වාසය ඇති වෙනවා. ඉතින් මේ සුළු දේවල් හින්දානේ විශ්වාසය නැති වුනේ. අනුන්ගේ කුණු කොටවල් හින්දා. තමන් හින්දා නෙමෙයි. ඒකින්ද තමන් පිළිබඳ ජනතාව විශ්වාසය තියලා තියන්නේ විශාල බලාපොරොත්තුවක්. වටේ ඉන්න මොකෙක් හරි කුක්කෙක් හින්දා තමන් නැති වෙනවා කියන්නේ තමන් විතරක් නෙමෙයි නැති වෙන්නේ. තමන් කෙරෙහි තියපු බලාපොරොත්තු, තමන්ගේ දේශපාලන ප්‍රවාහය, තමන්ගේ රට. ඉතින් මෙන්න මේ තේරුම් ගැනීම හැම දේශපාලනඥයෙක්ම හැම පුද්ගලයෙක්ම හිතට ගත යුතුයි කියන එක තමයි අපිට කියන්නේ. අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවය ප්‍රධාන පාරක් ඉදිරියට. අද අපි ජනහඬ තුල සාකච්ඡාවක් එක් කරගත්තේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණු ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ චන්දිම වීරකුරු මැතිතුමා තමත් විනාඩි කිහිපයක් එතුමා සමග
කරුණ කාරණා කතා බහ කරන්න කල්පනා කරනවා. ගරුමැතිතුමනි ඔබතුමාගේ කලින් විරාමයට පෙර අදහස් ඉදිරිපත් කිරීමේදී මම අධිකරණ ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් අහුවා ඒකම ඔබතුමා කෝ ජාත්‍යන්තරයෙන් එන ප්‍රශ්න පිළිබඳව. අපේ දැන් මානවිකම් කවුන්සිලය ආදී පහුගිය වතාවේ වන්දක කොමසාරිස්තුමියගේ ප්‍රකාශයේදී එච්චර අපි කියන හොඳක් කියුන්නේ මේ අතීතයේ නෙමෙයි මේ වර්තමාන පාලන තන්ත්‍රය තුළ ඉවුන වසර කිහිපයක් තරම් සුවදායක නැහැ කියලා මේ මානුෂීය නැත්නම් අයිතිවාසිකම් පැත්තෙන් ඔබතුමා නීතිඥයෙක් නේ ඔබතුමාත් මම හිතන්නේ මේ අපි මානවිකම් කවුන්සිලයෙන් සහ ජාත්‍යන්තර එන අභියෝග වලට මුහුණ දෙන ආකාරය මේ වර්තමාන පාලන තන්ත්‍රය තුළ නිශ්චයාකාරී සිදුවේ කියලා විශ්වාස කළ හැකිද කොහොමද අපි ඒක සංසන්දනය කරන්නේ පෙර පැවති පාලන තන්ත්‍රයන් හා සම්බන්ධව? ඉතින් මේමයි අපි පළවෙනි දේ රටනේ අපිට මානව හිමිකම් කවුන්සිලයට අභියෝග කරලවත් මේ UN එකට අභියෝග කළාවත් එහෙම නැත්නම් ෆිච් රේටින් එකට අභියෝග කළාවත් අපිට ප්‍රකාශනිකුත් කරන්න පුළුවන්. මේවා අපි මේ බොරු ගණන් ගන්න නැහැ කියලා. හැබැයි අපට අවශ්‍ය මොකද්ද? අර මේ රාබීපු මීයක් වගේ මේ කතා කරන එක නෙමෙයිනේ අපට ඕන ප්‍රතිඵලය. ඒතර ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා අපි ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරයක් තියෙනවානේ. ඉතින් මම දකින දේ නම් දැන් පොඩි දේවල් කරන්න තියෙන්නේ. මේ රටේ දක්ෂයෝ ඕන තරම් ඉන්නවා තනතුරු දරන්න. දැන් හමුදාවලත් දක්ෂයෝ ඉන්නවා. දැන් මේ හමුදාවල අපේ ත්‍රස්තවාදයෙන් නැති කරන්න සම්බන්ධ වෙච්ච හැම කෙනෙකුටම අපි ගෞරව කරලා ගෞරවාන්විත තනතුරු දීලා තියෙනවානේ. මේ රාජ්‍යද පහුගිය රාජ්‍යද ඒගොල්ලන්ව කුණු කුල්ලට දාලා නැහනේ. දැන් මෛත්‍රීපාල සිරිසේන ෆීල්ඩ් මොකද්ද මාෂල්ලත් පත් කරා. ඇති වෙන්න. ඉතින් දෙන්න පුළුවන් ගෞරව ඔක්කොම දීලා තියෙනවා. ඒතකොට මම හිතන්නේ එයාත් මේ වෙලාවේ කල්පනා කරන්න ඕන. දැන් අපි නම් ප්‍රශ්නේ. අපි දැන් තනතුරුත් අරගෙන ගෞරව නාමත් අරන් ගන්න පුළුවන් තැන් වලටත් දීලා. ඒ තැන් ඒව කරන්න පුළුවන් තව කට්ටියත් ලංකාවේ ඉන්නෝ එහෙම නැත්තේ නෑනේ. එහෙනම් ඒ අය වගේ අපිට ඉල්ලන්න සිද්ධ වෙනවා මං හිතන්නේ ඒක තමයි කරන්න ඕන. අපි නම් ප්‍රශ්නේ අපේ රට ඉස්සරහට යන්න. අපි දෙයනේ කියලා පැත්තකට වෙන්න. මේක කාට හරි වෙන එක්කෙන්ට දෙන්න. ලංකාවේ වෘත්තිකයෝ ඕන තරම් ඉන්නෝ හමුදාවලත් තව ජේෂ්ඨ නිලධාරීන් එහෙම කැපකිරීමක් කරෝති ප්‍රශ්න භාගයක් ඉවරයි. ඒකින්ද මේක මේ අපිට පුළුවන් නම් මේ චීනයේ ඇමරිකාවේ වගේ ඉන්න අන්න ප්‍රශ්නයක් නැහැ. දැන් පේන්නේ අර රුසියාවයි යුක්‍රේනය වෙච්ච දේ. ඒකින්ද අපි අපේට මොකද අපිට රාජ්‍යයක් කරනකොට අපිට වගකීමක් තියෙන්නේ මේ මිලියන 22ක් අපි ආරක්ෂා කරන්න ඕන. ඊ නූපන් දරුවෝ මේ රටේ උපදිනවා. ඒව වෙනුවෙන් රට තියෙන්න ඕන. ඒකින්ද අපි ත්‍රස්තවාදය මර්ධනය කරන්න විශාල කැපකිරීම කරපු උදවිය ඉන්නවා. අපි එයාට දිවි තියෙනකටෙක් අපේ මට්ටමින් රටේ මට්ටමින් සලකන්න ඕන. හැබැයි දැන් ඒ උදවිය යම් තනතුරු වල සිටීම රටට ප්‍රශ්නයක් ඇති කරනවා නම් ඒ රටට ආදරේ නම් මම හිතන්නේ ඒ අය පෞද්ගලිකව තීන්දුවක් ගන්න ඕන දැන්. ඒගොල්ලෝ රටට ඇත්තටම ආදරේ නම්. ඒ ආකාරයට තම තමන්ගේ දේ තම තමන් කරනවා නම් මම හිතන්නේ ප්‍රශ්න බොහොම දෙයක් විසඳ ගන්න පුළුවන්. එතකොට අපිට වෙන දේවල් පිළිබඳව ගිහිල්ලා යම් මේ නිගෝෂියේෂන් එකක් කරගන්නත් හැකියාව ලැබෙයි බොහෝ විට. මොකද දැන් අපි නිගෝෂියේෂන් ටේබල් එකකට ගියාම පහක් දැම්මොත් පහම ඕන් ඉල්ලන්නේ නැහනේ ඕන මට්ටමක. ඒකින්ද අපිට දෙක කරන්න පුළුවන් දේවල් ටික අපි කරන්න ඕන කියන එක තමයි මම හිතන්නේ මේ මොහොතේ තේරුම් ගන්න. ඇත්තම මේ අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතක් වෙනකොට අපිට පාස්කු ඉරුදින එල්ලෙච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඔබතුමාගෙන් දැනගන්න කැමැතියි. මේ අහන්නේ ඔබතුමාලා වගකීමක් තියෙනවා කියන අදහසින් නෙවෙයි ඔබතුමාගේ තියෙන අත්දැකීම් එක්ක මේක අපිට ඔබතුමාලා පුළුවන්කම තිබෙන නිසා මේක යම් සංසන්දනාත්මක විග්‍රහයක් දෙන්න. දැන් මේ අපි දන්නවා දැන් මේ වර්තමාන රජයේ උනත් බලයට පත් වෙන
මෙච්චර බලයක් ලබා ගන්න ප්‍රධාන සාධකයක් වුණා මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුරක්ෂණය පිළිබඳ ජනතාවට තිබු විශ්වාසය. ඒති මූලික වුණේ පාස්කෝ ඒ දිනේ දෙච්ච ප්‍රහාරයත් එක්ක ආරක්ෂා සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වුණා. ජනතාවගේ අදහස් වෙනස් වුණා. ඒකම ඊට අමතරව අවශේෂ කාරණා බලපාලා ලොකු බලයක් ආවා. නමුත් අද වෙනකන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජනයා අපේක්ෂා කළ ආකාරයෙන් ඒ පරීක්ෂණ සහ ඒ නීතිය ක්‍රියාත්මක කිරීම වැඩ පිළිවෙල සිදු වෙන්නේ නැහැ කියලා තමයි චෝදනා නැගෙන්නේ. ඇත්තටම මොකද්ද ගර්මත්තුමනි මේකට ඔබතුමාට කියන්න පුළුවන් දේ මේ සම්බන්ධයෙන්? මට තේරෙන විදිහට මේකත් විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් කාඩිනල් උන්වහන්සේ ඊටාම මේ සාධාරණ කෙනෙක් හැටියට උන්වහන්සේ ඒ මොහොතේ හැසිරිච්ච ආකාරය තුල මේ රටේ වෙන්න තිබිච්ච විශාල විනාශයක් නැවතුණා. උන්වහන්සේ ඒ ආකාරයට හැසිරුණේ උන්වහන්සේ පිළිබඳ විශ්වාසයක් කිතුණු ජනතාව තුළ තිබිච්ච නිසා. එතකොට ඒ විශ්වාසය ආරක්ෂා කිරීම පෙරලා උන්වහන්සේගේ වගකීම. ඉතින් එතකොට මේ කාරණා පිළිබඳව යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමේ අඩුවක් උනාද කියන එක. මොකද උන්වහන්සේ පහුගිය මැතිවරණෙත් පැහැදිලිවම මේ රජයේ බලයට ගේන්න ඒමට හැකියාව සැලසෙන ආකාරයට කැමැත්තෙන් හෝ සාධාරණත්වය මත කටයුතු කරා. ඒ ප්‍රශ්නය ගැන මම හිතන්නේ මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබුණා කියලා මම විශ්වාස කරනවා. අනිත් පැත්තෙන් මේ ජාතික ආරක්ෂාව කියන්නේ මේ වාහන දාගෙන මේ තුවක්කු එල්ලගෙන මේ නිකන් එක බූල් ඇඳුම් ඇඳගෙන සංදර්ශන දාන එක නෙමෙයි. අද ලෝකයේ එදා එලාර රජතුමයි දුටුගැමුණු රජතුමයි සටන් කරේ මූණට මූණ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානේ අපේ ත්‍රස්තවාදය නැති කරේ. එතුමා ගිහිල්ලා ප්‍රභාකරන්ගේ ගෙවල් අස්සේ ගිහිල්ලා අල්ලන් ගන්න ගියේ නැහනේ. එතුමා ඒ ආකාරයට ගැළපෙන විදිහට කටයුතු කරේ. ඒකෙන්ද එදා කරපු විදිහට නෙමෙයි අද ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය කරන මේ බුද්ධිමය සේවාවන් වල විශේෂඥතාවය දියුණු කළා. එයාට අවශ්‍ය කරන පහසුකම් ලබා දීලා තාක්ෂණය අතින් දියුණු කළා. ඒ කටයුතු දිශාකාරව වෙනවා නම් මම හිතන්නේ මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් එක තැනක ඉඳගෙන මේ වෙට්ටුන්නේ මොකද්ද කියන එක හොයාගන්න බැරි කමක් නැත්තේ නෑ. මම හිතන්නේ අපි ඒතරම දුර්වල නෑ අපේ මේ බුද්ධි සේවාවන්. ඉතින් ඒ හින්දා උනේ මොකද්ද කියන එක ඇත්තටම අඩුම ගණනේ තරමේ රහසින් හරි උන්වහන්සේ පැහැදිලි කරා නම් දැන් වෙච්ච දේ වුණානේ. එදා දැන් පොලිස්පතිතුමා එදා හිටපු මේ தත්ත්වය දැනගත්තම කොටකලිසමක් ඇඳගෙන බයිසිකලයක් අරන් පයින් නිල නිවසින්දලා මේ බයිසිකලයක් පැදගෙන නිල නිවසින්දන් මේ කාඩිනල් උන්වහන්සේගේ තැනට ගිහිල්ලා මේ ප්‍රශ්නයක්නේ කිව්වනම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ මට දකින්න තේරෙන දේ. අපි දේශපාලඥයෝ හැටියට මේ රටට වෙන්න යන දේ අපිට මුලදීම දකින්නකොටනේ අපි ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරේ මීට අවුරුදු ගානකට කලින්. ඒ වගේ රටේ පොලිස්පතිවරයා කියන එක්කෙනාට මේ වගේ එකක් පණිවිඩයක් ආවම මම විශ්වාස කරනවා ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් අපි කිව්වේ දැන් තෙල් ප්‍රශ්නේ මේක නවත්තනකොට මේක දකින්න එපයි. ඒ වගේ රිපෝට් කළානේ මෙහෙම සිද්ධියක් වෙනවා කියන එක ආරක්ෂක ලේකම් නම් මේ සිවිල් නිලධාරියෙක් කියමු. පොලිස් පතිට මෙහෙම එකක් දැක්කම මේකේ ගැඹුර තේරුම් නැත්තම් ඒ නිසි පුහුණුවක් ලැබිලා නැහැ. අන්න ඒ තමයි ප්‍රශ්නේ. ඒකින්ද මේ වෘත්තීමය පොලිස් සේවාවක් අපිට අවශ්‍යයි. වෘත්තීමය බුද්ධි සේවාවක් අවශ්‍යයි. මිලිටරි එකත් දැන් අද අවශ්‍ය කරන්නේ ඉන්ටෙලිජන්ස්.
එහි මං හිතනවා යම් තාක් දුරක දැන් අද මේ අර අපේ මාධ්‍යවේදීතුමාට කවුද චමිදුතට ප්‍රහාරය එල්ල කරපු එක තාම හොයාගන්න බැරි වුණා. මාස කීපයක් ඔව්. ඒකින්ද දැන් කරන්න ඕන දේ තමයි මේ බුද්ධිමය සේවාවල් වෘත්තිමය ආකාරයට දියුණු කිරීමට කටයුතු. සමහරවිට වැඩියෙන්ම දියුණු වෙච්ච හින්දාත් දන්නෙත් නැහැ මේ ඕනේවා එළියට දාන්නයි ඕනේවා අහන්නයි පුළුවන්. මම හිතන්නේ විවිධ පෙළන ආකාරයට කටයුතු කිරීම තුළ විශ්වාසය දිනා ගැනීම කිසිදු ආකාරයක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඉන්න චන්දිම වීරක්කොඩි මැතිතුමා මෙහෙම කතා කරනවා. ආණ්ඩුවෙන් ඇමතිකම් දරපු ප්‍රේමජයන්ත මැතිතුමාලා තවත් කතා කියනවා. එතකොට ආණ්ඩුවේ පසුපෙළටලා ඉන්න ජ්‍යෙෂ්ඨ එක අදහස් වල ඉන්නවා. ජාතික නිදහස් පෙරමුණේ ඇමතිවරුන්ට දූර අහිමි වෙනවා, දූර වලින් අයින් වෙනවා සහ දූර ඉවත් කළා දානවා. එතකොට පියතුරු හෙළවරුමය ඒකේ නායකයා ඇමතිකමෙන් පහ වෙනවා. ප්‍රාන්තවාදී වාමාංශික පෙරමුණනේ අපේ රසදේව මහත්මයා. ඉතින් මගේ පක්ෂෙත් යම් ආණ්ඩුවේ අදහසට විකල්ප අදහසක ඉන්නවා. මෙහෙම ගියොත් මේ ආණ්ඩුවේට තියෙන බලයට මොකක් වේද කරන්නේ? මේ ආණ්ඩුවේ තියෙන බලය කියන එක ඔලුගෙඩි බලය නෙමෙයි කියන එක ආණ්ඩුව තේරුම් ගන්නවා. ආණ්ඩුවකට ජනතාව ඡන්දෙ දෙන්නේ අවුරුදු 5කට. අවුරුදු 5කට ඡන්දෙ දෙන්නේ එදා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය වැඩපිළිවෙල පිළිබඳ ජනතාව තබන විශ්වාසය මත. ඒ විශ්වාසය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීමේ වගකීම තියෙන අවුරුදු 5ක්. දැන් ඇමරිකාවේ ව්‍යවස්ථාවට අනුව වගේ රිකෝල් කරන්න බෑනේ മന്ത്രിවරු. අවුරුදු 5ක් පත් වුණොත් විසිරුවනකන් ඉන්නවා. අවුරුදු 5 ඉන්නවා. එහෙම නැත්නම් ජනාධිපතිට පුළුවන් අවුරුදු 2මාරෙන් පස්සේ විසිරුවන්න. ඉතින් ඒක තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලම മന്ത്രി ඔලුගෙඩි සංඛ්‍යාව කියන එක ඔබතුමා දන්නවා ලංකාවේ පත් වුණාට පස්සේ ඒක මේ වෙනම ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙනවානේ සමහරු. ඒක ලන්සු තියන්න පුළුවන් වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඒකින්ද ඒක නෙමෙයි. අපි හෘද සාක්ෂියට අනුව ඒ ජනතා බලාපොරොත්තු රජය ඉටු කරලාද ජනතාව සෑහීමකටපත් වෙලාද ඒ සඳහා වූ ගමනක යනවද? ඇයි මේ ජනතාව දුකින් ප්‍රකෝපකාරීව හැසිරෙන්නේ කියන එක තේරුම් ගන්න කියන එක තමයි අපේ ඉල්ලීම. ඉතින් ඒක තේරුම් ගත්තොතින් පැවැත්මක් තියේවි. මම දන්නේ මම නම් දැන් මේක අවුරුදු ගානක් තිස්සේ කියනවා. ඔබ දන්නවා මේක ඉස්සෙල්ලම පටන් ගත්තේ මම. ඇත්ත කතාව. මම කියපු දේවල් දැන් ඇත්ත වෙලා තියෙනවා. මම මුලදිව මම කියපු දේ දැන් ඇත්තනේ. ඒකෙන්ද අපි කියන දේ ඒ වෙලේ අහුවනම් මීට අවුරුදු එකමාරකට දෙකකට කලින් මීට වඩා ජයග්‍රහණයක් ගන්න තිබ්බා. දැන් ඉතින් බොහොම අසීරුතම අඩුවියත් අපි නැවතත් කියනවා. ඇහෙනවා නම් අහගන්න. ඒක තේරුම් ගත්තොතින් මේකෙන් ගොඩ එන්න හැකියාව ලැබෙයි. නැත්නම් ඔබ කියපු දෙයට මුහුණ දෙන්න රජයට සිද්ධ වෙයි කියන එක මම හිතන්නේ අලුත් කතාවක් නෙමෙයි. ඔබතුමාගේ අදහස් ඉදිරිපත් වීමද කියවුණා අර සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය තියෙන නැහැ. නව ප්‍රවාහයක් කෙරෙහි තමයි අදහස ජනතාවගේ කරාශි වෙන්නේ කියලා. දැන් ඔය කතාවම ඔබතුමාගේ අදහසේ ඉන්න ආණ්ඩුවෙම තවත් පිරිස් කියනවා. මේ වගේ සාකච්ඡාවලදී අදහස් එනවා. ආණ්ඩුව ආවිතරක් නෙමෙයි විපක්ෂයේ ඉන්න උදවියක් කියනවා මේ මොහරි යම් ක්‍රමවේදයක කණ්ඩායමක් හැදෙන්න ඕනේ කියලා. කොහොම කණ්ඩායමක් කොයි වෙලාවේ කොමන අරමුණ උදෙසා ඒක රාශී වේද චන්දිම වීරක්කොඩි මැතිතුමනි? මම හිතන්නේ ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයට එක එක්කෙනාට ඕන ඕන විදියට හැදිච්ච පෙරමුණු ජයග්‍රහණය කරපු කාලේ ගියා දැන්. ජනතාවට අවශ්‍ය ආකාරය ජනතාවට අවශ්‍ය කියන්නේ ජනතාව ආයි හැංගීම් දීලා ජාතිවාදය අවශ්‍යල එහෙම නැත්නම් රටකට විරුද්ධව මොකක් හරි කියලා එහෙම නැත්නම් කාට හරි ගහන්න සූදානම් වෙන්න කියලා එහෙම නැත්නම් ඇට දෙන්නම් කියලා එහෙම නෙමෙයි. රට ඉදිරියට ගෙන යන ප්‍රායෝගික ප්‍රතිපත්ති මාලාවක් එක්ක අභියෝග හමුවේ රට ඉදිරියට ගෙන යන ශක්තිය තියෙන කණ්ඩායමක් අනිවාර්යයෙන්ම එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා. දැනටත් මම හිතනවා ඒ සඳහා අවශ්‍ය කරන වේදිකාව සැකසීලා තියෙන්නේ ඒ කණ්ඩායමට එකතු වෙන්න.
අද අපිත් එක්ක සාකච්ඡාවට එක්ුණේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණු ගාලු දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ චන්දිම වීරක්කොඩි මැතිතුමා ඔබතුමාට අප බෙහෙවින් ස්තුතිවන්ත වෙන මේ සාකච්ඡාවට එකතු වීම පිළිබඳව ඔබතුමාගේ ඉදිරි දේශපාලන කටයුතු සාර්ථක වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. අපි බොහොම ස්තුතියි ටෙරාන් මේ වෙලාවේ ජනහඬට කැඳවලා ජනතාව වෙනුවෙන් හඬක් නගන්නට අවස්ථාව ලබා දීම ගැන. ඔබටත් සුවදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.